නේද? ඔය රෙකෝඩින් හරිනේ. හරි පටන් ගමු. එතකොට අපි ඉන්ට්‍රොඩක්ෂන් පාර්ට් එක ඉවර කරා. ඊට පස්සේ අපිට දෙවැනියට කතා කරන්න තියෙන්නේ customer behavior in service encounters කියන පාඩම. මේකේ මුල් කොටස් ටික අපි මේකේ මුල් කොටස් එකේ කතා කරන්නේ අර අපි අද දවල් කතා කරපු අර කැටගරිස් ටික. ඒකේ විශේෂ දෙයක් මම ආපහු කියන්න නැහැ මොකද ආපහු මේක කරොත් අපරාධනේ අපි කලින් කරපු නිසා හින්දා මම ඒ ටික විස්තර කරන්නේ නැතුව ඉතුරු ටිකට යනවා. පොඩ පහළට යන්කෝ චාමික. පහළට යන්න. තව පහළට යන්න චාමික. අපි ඔය ටික කතා කළා people processing, position processing, mental stimulus, information processing. ඒවට උදාහරණ ඒවල තියෙන ලක්ෂණ ඒ හැම එකක්ම කතා කරා. ඕක දීලා තියෙන පොඩ්ඩක් ඕක කියව ගත්තාම තේරෙනවා මොකද අපි දබල් කතා කරානේ. හරි ඔතන ඉඳන් පටන් ගමු. දැන් මේ පාඩමේ පුරාවටම කතා කරන්නේ කස්ටමර්ස්ලා කොහොමද සර්විස් එකත් එක්ක එන්ගේජ් වෙන්නේ කියන එක. ඒගොල්ලෝ ඩිසිෂන්ස් ගන්න කොහොමද? ඩිසිෂන් මේකින් ප්‍රොසෙස් එක යන්නේ කොහොමද? යාළගේ මේ සර්විස් එක ඇතුලේ ඔය ඒ දේවල් ගැන තමයි මේ පුරාවටම කතා කරන්නේ. එතකොට එකටම customer decision making process එක. මේක 3 stage model එකක්. 3 stage model එකක්. අපි එකටම බලාගෙන යමු මොනවාද මේ මොඩල් ඒ කියන්නේ එක ස්ටේජ් එකකින් ස්ටේජ් එකට කොහොමද කස්ටමර් රියැක්ට් කරන්නේ. එතකොට ඒක ස්ටේජ් එකේදී සර්විස් ෆර්ම් එකක් විදිහට මොනවද කරන්න ඕන. ඒ හැම එකක්ම කතා කරනවා. කස්ටමර් ඩිසිෂන් මේකින්. එතකොට මේක මම කිව්වා මේක යන්නේ කොටස් තුනකට හොඳට මතක තියාගන්න. පළවෙනි එක තමයි ප්‍රී පර්චේස් ස්ටේජ් එක. ප්‍රී පර්චේස් සර්විස් එක පර්චේස් කරන්න කලින් ස්ටේජ් එක. ඊට පස්සේ සර්විස් එන්කවුන්ටර් ස්ටේජ් එක දෙවෙනි එක. සර්විස් එන්කවුන්ටර් ස්ටේජ් එක එන්කවුන්ටර් වෙනවා කියලා කියන්නේ නිකන් අපි එකටම විසිට් කරනකොට සර්විස් එකට මේ සර්විස් අවුට්ලට් එකටම අපිට ඉන්න කන්ටි මුණ ගැහෙන තැන එතන අපි එන්කවුන්ටර් වෙනවා කියලා කියන. එතකොට මේ එන්කවුන්ටර් ස්ටේජ් එක ඊළඟට පෝස්ට් එන්කවුන්ටර් සර්විස් එක ගත්තට පස්සේ කොහොමද කස්ටමර්ගේ සැටිස්ෆැක්ෂන් එක ඒ දේවල් බලන්නේ පෝස්ට් එන්කවුන්ටර් ස්ටේජ් එකේදී. අපිට හරියම වැදගත් මේ ස්ටේජස් තුන ගැන අවධානය යොමු කරන්න. මේ තුන ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. ඒක හරියම වැදගත්. මොකද අපිට පුළුවන් එතකොට ඩිටර්මයින් කරගන්න මේ කස්ටමර් මේ අපේ සර්විස් එකකින් පස්සේ මෙයා සැටිස්ෆයිඩ් වුණාද? එහෙම නැත්නම් අපෙන් මොන හරි අඩුපාඩු මොන හරි වුණා නම් ඒවට මොනවද අපි ගන්න ඕන සොලියුෂන්ස් කියලා හොයාගන්න. එක ස්ටේජ් එකේදී අපි මොනවද පාවිච්චි කරන ස්ට්‍රැටජිස්. ඒ වගේම කස්ටමර් කොහොමද මේ සර්විස් එක පර්චේස් කරන්න එයා මොනවද හිතන්නේ මොනවද බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට එතකොට මේ කියන අන්ඩර්ස්ටෑන්ඩින් එක නැතුව අපිට බෑ අපේ සර්විස් එක ඩිලිවර් කරන්න. අපේ සර්විස් එකේ වැලියුස් ක්‍රියේට් කරන්න අපිට බෑ මේ දේවල් ගැන දන්නේ නැතුව. එහෙම මේ ස්ටේජස් ගැන අවබෝධයක් නැතුව අපි සර්විස් එක ඩිලිවර් කරොත් අනිවාර්යයෙන්ම කස්ටමර් සැටිස්ෆයි වෙන්නේ නැහැ. ඒ නිසා මේකේ තියෙන වැදගත්කම ඔකයි මේ 3 stage model එක 3 stage model of service consumption. ඒක හරිම වැදගත්. මේ ස්ටේජස් තුන ගැන දැනගෙන ඉන්න එක අපි ඕක තමයි වැදගත්කම. දැන් අපි යමු එක ස්ටේජ් එකකින් ස්ටේජ් එකට මේක මොකද වෙන්නේ කියලා බලන්න. චාමික ඊළඟ ස්ලයිඩ් එක යමු. හරි මම කිව්වේ ඕක තමයි ස්ටේජස් තුන. පළවෙනි එක ප්‍රී පර්චේස්, දෙවෙනි එක සර්විස් එන්කවුන්ටර්, තුන පෝස්ට් එන්කවුන්ටර්. හරි අපි පළවෙනි එකට යමු.
pre-purchase stage එක. පහළට යන්න. හරි. pre-purchase stage එක කියලා කියන්නේ ඔය මේකේ ඔය ඔකේ points වගේක් තියෙනවා. ඔය points වල කතා කරන දේවල් මේ ඉස්සරහට කතා කරනවා. ඒ කියන්නේ key points. මේක මේ pre-purchase stage එකේදී අපි දැනගන්න ඕන කරුණු ටික තමයි තියෙන්නේ. Customer seek solutions to ROS needs, evaluating a service may be difficult. එක එක අර keywords මේ sentences ටිකක් තමයි ඔය ඔතන දීලා තියෙන්නේ point විදිහට. එතකොට මේ pre-purchase stage එක පටන් ගන්නෙ need awareness and continues through to information search and evaluation of alternatives. එකටම pre-purchase stage එක දැන් චුට්ටක් හිතා ගන්න අපි මොකක් හරි service එකක් ගන්න ලෑස්ති වෙන වෙලාවක් කියලා හිතන්නකෝ service එකක් මිලදී ගන්න තමයි දැන් මේ අපි බලන්නේ. අපි දැන් අපි හොයනවා දැන් කවිෂගේ වෙඩින් එක දිනා කවිෂගේ වෙඩින් එක කවිෂ ඉන්නව නේද? ඉන්නවා. කවිෂගේ වෙඩින් එකේ දැන් ඔන්න ඩ්‍රෙසින් කරන්න එක්කෙනෙක් හොයනවා. හරි දැන් ඔන්න කවිෂ pre-purchase stage එකේ තමයි ඉන්නේ. දැන් එතකොට යා මොකද කරන්නේ? දැන් එයාගේ need එක තියෙනවානේ. ඒක ගැන සැලකිලිම. දැන් මොකද්ද need එක කියලා හරියට අඳුන ගන්නවා. මට කොයි විදිහට දන් දෙන්න ඕන මොකද්ද මෙන්න මේ දේවල් තියෙනවා කියලා දැන් එයා හිතනවා. ඊට පස්සේ එයා ඉන්ෆර්මේෂන් හොයනවා. එයා FB එකේ ඊළඟට දන්න කට්ටියගෙන් අහලා යාළුවගෙන් අහලා ඒ දේවල් වලින් ඉන්ෆර්මේෂන් හොයා ගන්නවා. ඊට පස්සේ දැන් එයාට ඉන්ෆර්මේෂන් හරහා alternatives ගොඩක් හම්බ වෙනවා. ඊට පස්සේ එයා ඒවා ඉවැලුවේට් කරලා බලනවා. ඒක නියම process එකක් වගේ යන්නේ. ඉවැලුවේට් කරලා බලනවා. ඉවැලුවේට් කරලා බලලා එයා තීරණය කරනවා මේ සර්විස් එක මම ගන්නවද? එහෙම නැත්නම් වෙන මොකක් හරි alternative වෙන එකකට යනවද කියලා. එතකොට මේ pre-purchase stage එකේදී අර services වල තියෙන unique characteristics ටිකක් අපි කලින් පාඩමේ කතා කරානේ. එතකොට ඒකෙදි කියවන්නේ මේ services කියලා කියන්නේ visualize කරන්න හරිම අමාරු දෙයක් කියලා. අපිට pre-purchase stage එකේදී පව අපිට හිතා ගන්න බෑ මේ මේක කොයි වගේ වෙයිද? ඒ කියන්නේ අපි සමහර restaurant එකකට කන්න යන්න කලින් අපි ඒකේ තියෙන ෆුඩ්ස් මොනවාද ඒවා ඔක්කොම බලලා යන්නේ. ඒ වුණාට අපි දන්නේ නැහැ කෑම කොච්චර රස වෙයිද, ඒක අපේ ටේස්ට් එකට ගැලපෙයිද, ඒවා මුකුත් අපි දන්නේ නැහැ. මොකද අපි කලින් පාඩමේ කතා කරා වගේ සර්විසස් වල තියෙනවා ගොඩක් වෙලාවට එක්ස්පීරියන්ස් ක්වොලිටි එක, ක්‍රිඩන්ස් ක්වොලිටි එක වැඩි. එතකොට ඒ ක්වොලිටිස් වැඩි නිසා අපි මේ සර්විස් එක එක්ස්පීරියන්ස් කරන කාල අපිට හිතා ගන්න බෑ මේක කොච්චර මොනවාද හොඳයිද නැද්ද කියලා. හරි ඒක ඉස්සරහට කතා කරනවා. මම මේ නිකන් මෙතනට කිව්වේ. මේ විදිහට තමයි මේ pre-purchase stage එකේදී customer යන්නේ. කියන්නේ එකටම යාගේ need එක හඳුනා ගන්න මේ customer seek හරි need එකකට solution එකක් තමයි එයා හොයන්නේ. Evaluating a service may be difficult. එතකොට එයාට alternative information හොයාගෙන ඒ alternatives evaluate කරන එක අමාරු වෙන්න පුළුවන්. මොකද එක අර visualize කරන්න එහෙම services visualize කරන්න අමාරු හින්දා variability එක වැඩි නිසා evaluate කරන්න හරිම අමාරුයි. Uncertainty about outcome increases perceived risk. ඒවත් ඉස්සරහට කතා කරනවා. මම නිකන් කියයි යනවා. What risk reduction strategies can service suppliers develop? ඒ කියන්නේ මේ risk එකක් මේකේ තියෙනවා කියලා අපි ඉස්සරහට කතා කරනවා. එතකොට ඒකට service suppliers මොනවද කරන්නේ? Understanding customer service expectations, customer expectations මොනවද? Components of customer expectation, making a service purchase decision. ඔන්න ඔය ටික තමයි customer service purchase decision එකට එන්න කලින් එතනට වෙනකන් ටික තමයි pre-purchase stage එකේ වෙන්නේ. දැන් අපි එකින් එක බලාගෙන යමු. එකටම කතා කරන්න ඕන customers seek solutions to arouse needs. පහලකට යමු චාමික ඊළඟ right. ඔතන. දැන් අපි මේ pre-purchase stage එකේ ඔන්න දැන් customer එයාගේ need එකට solution එකක් හොයන වෙලාව. ගොඩක් වෙලාවට අපි දන්නවා අපි භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්නෙම අපේ මොකක් හරි අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. එතකොට
මේ වගේ මොකද්ද sorry අවශ්‍යතාවයක් sources අපිට stimulus දෙනවා. ඒ කියන්නේ මොකක් හරි උත්තේජනයක් නිසා අපිට ඒ අවශ්‍යතාවය ඇති වෙන්න පුළුවන්. external sources may stimulate the awareness of a need. සමහර වෙලාවට මේ ඔය හිටපු ගමන් අපිට හිතෙන්න යන එක එකේවද FB එකේ නිකන් බලන්න ගිහිලා එහෙම මෙහෙට යනකොට නිකන් ඇඳුම් අනම්මනක් දකින්නකොට පොඩ්ඩක් ගිහිලා බලන්න හිතෙනවා. ඒවල ගණන් බලන්න හිතෙනවා. මේ මේ වගේ ඇඳුමක් ගන්න කිසිම උවමනාවක් නැහැ. මම මේ ප්‍රොඩක්ට් එකක් ගැන කියන්නේ. ඒ වගේ ඇඳුමක් ගන්න කිසිම උවමනාවක් නැහැ. සමහර ලාවට මේ ඔය එක එක සැලොන්ස් වල මේ හෙයා කට් ඒගොල්ලෝ කපන කොණ්ඩේ කපන විදිහ ඒවත් බලනවා. ඒ කොණ්ඩේ කපන්න කිසිම උවමනාවක් නැහැ. ඒවලට හිතනවා මම කොමගේ කොණ්ඩේ මේ විදිහට කපා ගත්තා නම් හොඳයි නේ කියලා මේ නැති උවමනක් ඇති වෙනවා external sources අපිට stimulus දෙන නිසා. ඊළඟට companies may seek opportunities by monitoring customer attitudes and behavior. companies මොකද කරන්නේ? හැමතිස්සෙම customer ගේ behavior එක එයාගේ attitudes monitor කරනවා. monitor කරලා customers මේ විදිහට තමයි හැසිරෙන්නේ. එයාලගේ කැමැති අකමැති දේවල් මෙන්න මේ විදිහටයි. එහෙනම් අපි ඒ තුලින් මොකක් හරි opportunity එකක් create කරගන්න ඕන කියලා companies හිතනවා. ඔන්න අපි දැන් දෙපැත්තෙන් කතා කරා. customer කොහොමද එයාගේ needs මොනවාද satisfy කරගන්න ඒ කියන්නේ solutions හොයන්නේ සහ ඒ වෙලාවේ කම්පැනි එක මොකද කරන්නේ කියලා. දැන් ඔය මම කියවනේ external sources වලින් එහෙම stimulus එන්න පුළුවන් කියලා. ඒ වගේ මෙතන එහා පැත්තේ තියෙනවා arousal of motives. ඒ වගේ මොකක් හරි දෙයක් මිලදී ගන්න අපි තුල motive එකක් අභිප්‍රේරණයක් ඇති වෙන්න හේතු වෙන දේ. ඒ කියන්නේ අභිප්‍රේරණය ඇති වෙන විදිහ. හරිද? එකක් තමයි arousal of motives ඇති වෙන ඒ කියන්නේ arouse කරනවා කියලා කියන්නේ උද්දීපනය කරනවා වගේ. ඒ වගේම වෙන විදිහ. එකක් තමයි physiological arousals. physiological අපිට බඩගිනිනවා. අපිට ඒතකොට රෙස්ටොරන්ට් එකකට ගිහිල්ලා කන්න වගේ බඩගින්නක් එනවා. නැත්නම් මේ ගෙදර බත්යන් කනවා වගේ නෙමෙයි. ඒ වගේ බඩගින්නක් එන්නේ. physiological arousal එකක් එනවා. ඒක emotional arousal එකක් එනවා. emotional arousal ආවහමත් අපිට මේ service වල relate කරලා කියන්නේ goods වලටත් related. service වල relate කරොත් emotional arousal එකක් ආවට පස්සේ ඔන්න අපි frustrated. අපි නිකන් depressed වෙලා ඉන්න මොකක් හරි ප්‍රශ්නයක් නිසා. ඔන්න ඒ වෙලාවට අපි පොඩ්ඩක් counseling service එකක කොමනාව අපිට දැනෙනවා. ඊළඟට cognitive arousals තියෙනවා. they read an ad that made them think about their need. ඔන්න දැන් අපි මොකක් හරි TV එකේ නැත්නම් FB එකේ මොකක් හරි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැකලා අපි හිතනවා මටත් මේක සර්විස් එක ගන්න තිබ්බනම් හොඳයි නේද කියලා එහෙම හිතනවා. ඒක කොග්නිටිව්. අපි කොග්නිටිව් ප්‍රොසෙස් එක ගැන කතා කරානේ. OB වලත් තිබ්බා, ENC වලත් තිබ්බා කොහොමද වෙන්නේ කියලා. ඊළඟට environmental arousals තියෙනවා. සමහර විට weather එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් weather එක hot weather එකක් හරි cold weather එකක් හරි එහෙම නැත්නම් වෙන මොකක් හරි environmental arousals නිසා අපිට motives ඇති වෙනවා මොකක් හරි need එකක් අපේ තියෙන need එකකට solution එකක් හොයන්න ඕන කියලා. එතකොට මේක පැහැදිලි කියලා මම හිතනවා. මේක අපහැදිලි දැනම මොනවද තියනවද? ටට්ටක් ගාලා කියයි යනවා පැහැදිලි තැනක් තියෙනවා පොඩ්ඩක් කියන්න. හරිනේ චාමික එහෙනම් අපි මේ ඉස්සරහ ස්ලයිඩ් එකට යමු. හරි. ඊළඟට දැන් ඔන්න අපි customer seek evaluation solutions to arouse needs කියන කතාව කතා කරා. ඒකෙදි මොකද වෙන්නේ කියලා. ඊළඟට දැන් ඔන්න evaluating a service may be difficult කියන කතාව. මේ pre-purchase stage එකේදී customer ට හම්බෙන informations alternatives evaluate කර information තුලින් ඇති වෙන alternatives evaluate කරන එක හරිම අමාරුයි. මම කලින් අර summary එකේ කතා කරද්දි points වලදී කිව්වා services වල තියෙන experience attributes credence attributes වැඩි නිසා ඒක evaluate කරන්න අමාරුයි කියලා. දැන් අපි බලාගෙන යමු මේ තුන. මේ services වල තියෙන ඒ කියන්නේ මේ එක දැන් මේ බලන්න මේ graph එක මේකේ goods වල මේකේ quality එක ගොඩක් වැඩි. එතකොට තියෙන එක මම කියන search quality කියන්නේ මොකක්ද කියලා ලම්පාට තියෙන එක
සාමාන්‍ය වගේ තියෙන එක්ස්පීරියන්ස් quality. ඊට පස්සේ සර්විසස් වලට ක්‍රිඩන්ස් quality එක වැඩි ගොඩ OM වලටත් ඉගෙනගෙන තියෙනවා ඔය ඇති මේ එතකොට ක්‍රිඩන්ස් quality එක එන්න වැඩි ඒ පැත්තට යන්න evaluate එතකොට ඒක වැඩි නම් අපිට evaluate කරන්න ලේසි. හැබැයි සර්විසස් වල මේ සහ එක්ස්පීරියන්ස් quality කියන දෙක වැඩි. ඒ හින්දා evaluate කරන්න අමාරුයි. එතකොට දැන් අපි බලමු මොකක්ද මේ search quality කියන්නේ කියලා. search quality කියලා කියන්නේ search quality නැත්නම් search attributes help customers to evaluate the product before purchase. මොකක් හරි ප්‍රොඩක්ට් එකක් සර්විස් ප්‍රොඩක්ට් එකක් හෝ වේවා ගුඩ් එකක් හෝ වේවා ගන්න කලින් මිලදී ගන්න කලින් එයාට ඒක ඉවැලුවේට් කරන්න උදව් වෙනවා මේ සර්ච් ඇට්‍රිබියුට්ස්. ඒක සර්ච් ඇට්‍රිබියුට්ස් high in search quality. දැන් හිතන්නකෝ අපි ඇඳුමක් ගන්න යනවා කියලා අපිට ඇඳුම අල්ලලා බලලා ඒකේ පාට බලලා ඒකේ මෙෂර්මන්ට්ස් බලලා අපිට කියන්න පුළුවන් මේක මට ෆිට්ද මට ගැලපෙනවද නැද්ද කියලා. අපිට සමහර ලාවට අපිට පුළුවන් මේ අපිට වෙබ්සයිට්ස් වලට ගිහිලා බලලා වුණත් තීරණය කරන්න පුළුවන්. ඒ වගේ goods වල. නමුත් services වල එහෙම search attributes හරි අඩුයි. එතකොට මේ දින clothing, chair, motor vehicle, foods ඒ example search high in search quality එක වැඩි ඒවා. එතකොට experience attributes cannot be evaluated before purchase. Purchase කරනකම් අපිට ඉවැලුවේට් කරන්න බෑ. ඒක පර්චේස් කරාට පස්සේ තමයි අපිට මේකේ මේ එක්ස්පීරියන්ස් ක්වොලිටි එක කියන්න පුළුවන්. දැන් මේ තියෙන රෙස්ටෝරන්ට් මීල්ස් මම අර කලින් කිව්වා අපිට කෑම කාලා බලනකම් කියන්න බෑ මේ කෑම ඇත්තටම රහයිද කියලා. අපි පින්තූර වලින් දකිනවා වෙන්න පුළුවන්. හරි අපි ඒකේ වෙබ්සයිට් එකට ගිහින් බලනවා වෙන්න පුළුවන්. ඒකේ විස්තර කියවලා බලනවා වෙන්න පුළුවන්. නමුත් අපිට කනකම් කියන්න පුළුවන් මේ කෑම මානව රසයි කියලා එහෙම කියන්න බෑනේ. එතකොට ඒකේ එක්ස්පීරියන්ස් ක්වොලිටි එක. රෙස්ටෝරන්ට් එකේ තියෙන ලොකේෂන් එක අපි ගිහිල්ලා මේක එක්ස්පීරියන්ස් කරලා බලන්න ඕන. එතකොට කිව්ව හැකියි. ඊළඟට හෙයා කට් එකක් වෙන කාඩ හරි කපපු හෙයා කට් එකක් අපි දකිනවා. ඒක මෙහෙමයි මේ විදිහට කපලා තියෙන්නේ කියලා. නමුත් ඒක මගේ හෙයා එකට කරලා ඒක මට ගැලපෙනවද කියලා ඒක කරලා ඉවර වෙනකන් අපිට කියන්න බෑ. එක්ස්පීරියන්ස් කරාට පස්සේ තමයි ඒක බලා ගන්න පුළුවන්. එතකොට මේ එක්ස්පීරියන්ස් ඇට්‍රිබියුට්ස් අපිට පර්චේස් කරනකන් ඉවැලුවේට් කරන්න බෑ. Cannot be evaluated before purchase. Must experience product to know it. අනිවාර්යෙන් product එක experience කරන්න ඕන. එතකොට credence attributes කියලා කියන්නේ සමහර වෙලාවට සමහර services තියෙනවා අපි purchase කරලා ඉවර වුණාට පස්සේ අපිට හිතා ගන්න බෑ මේක ඇත්තටම හොඳයිද කියලා. සාර්ථකද කියලා හිතා ගන්න බෑ. Credence attributes are product characteristics that customers find impossible to evaluate. Impossible to evaluate. Evaluate කරන්න නොහැකි. Confidently even after purchase and consumption. මිලදී අරගෙන ඒක experience කරලා ඒක consumption එක කරලා ඉවර වුණාට පස්සෙත් අපි හිතා ගන්න බෑ මේක evaluate කරන්න බෑ මේක හොඳද නැද්ද කියලා. දැන් හිතන්න ඔයා මොකක් හරි ටිකක් සිවිය මොකක් හරි අසනීපන මොකක් ලොකු ඔපරේෂන් එකක් කරනවායි කියලා. දැන් ඔපරේෂන් එක කරලා ඉවර වුණාට පස්සේ ඔයාලට හිතා ගන්න පුළුවන්ද මේක මේ කියන්නේ ඇත්තටම ඇතුලේ මොකද්ද කරේ කියලා ඔයා දන්නේ නැහැනේ. අපි තන්නේ කරම ඒ ડોක්ටර්ගේ ඒ ඉන්න හොස්පිටල් එක මත විශ්වාසය තියලා තමයි අපි යන්නේ. ගොඩක්ම ෆේක් මේ අපි අර විශ්වාස කරලා තමයි යන්නේ. එතකොට ඒක සාර්ථකද නැද්ද කියලා අපිට ඒ විශේෂඥ දැනුම නැහැනේ. ඒක ඉවැලුවේට් කරලා බලන්න. කවුරු හරි කියනවා මෙතන මේ ડોක්ටර් හොඳයි යන්න කියලා. ඒ මත යනවා. ડોක්ටර් විශ්වාස කරලා යන ඔපරේෂන් එක කරනවා. දැන් ඉතින් වාහනයක් හදුවා කියලා දැන් වාහන හදන එක ගැන ඒ ඇතුලේ ඒ වෙන විදිහ ගැන අපිට අවබෝධයක් නැහැනේ. හරිද? එතකොට quality of repair and maintenance work. දැන් වාහනේ repair කරන එක ගැන අපිට අවබෝධයක් නැහැ. repair කරලා ඉවරනට පස්සේ අපි අරගෙන යනවා. එතකොට ඒක ඇතුලේ ගියපු process එක අපි දන්නේ කොහොමද කරේ කියලා. එතකොට ඒක සාර්ථකද නැද්ද කියලා සමහර විට repair එකෙන් පස්සේ යම් කිසි තිබ්බට වැඩිය හොඳ වෙන්න පුළුවන්. නමුත් ඒක තව මාසෙකින් දෙකකින් කැඩෙයිද ආපහු කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා credence quality එක වැඩි services වල experience quality එකත් සාපේක්ෂව වැඩි. ඒ නිසා අපිට services evaluate කරන්න අමාරුයි.
දැන් ඔන්න ප්‍රී පර්චේස් ස්ටේජ් එකේදී අපි කතා කරා එකටම කස්ටමර්ස්ලා seek solutions to arose need එයාලගෙන එන needs වලට එයාලා solutions හොයනවා ඊළඟට මේකේ තියෙන තව විශේෂ දෙයක් තමයි මේ services අපිට evaluate කරන්න අමාරුයි හරි දැන් අපි කොටස් දෙකක් කතා කරා මම අර කලින් කිව්වා credence attributes වලට ගොඩක් වෙලාවට customers දැන් හිතන්නකෝ අපිට even after the purchase අපිට ඒකේ මේ ඒක evaluate කරන්න බැරි නම් ඇයි අපි යන්නේ? ඒ කියන්නේ එහෙම services වලට ඒ වුණාට අපිට ඒක එදිනදා ජීවිතේදී අපිට ඕන වෙනවා. දැන් surgery එකක් කරන්න ඕනොත් අපිට ඒක හිතා ගන්න බැහැ කියලා අපි යන්න තියෙනවා අපි යනවා. ඒ මොකක් මතද? සම්පූර්ණයෙන්ම believe කරලා කියන්නේ ඒ අපේ මේ වෛද්‍යවරයා මත විශ්වාසය තියලා තමයි යන්නේ. Here customers is forced to believe that certain tasks have been performed at the promised level of quality. මේ වාහනේ repair කරලා තියෙනවා එයා කියන්නේ හොඳම quality එකකින් කියලා ඒ විශ්වාසය මත තමයි යන්නේ. කියන්නේ මේක හරියටම කරයි. මේ surgery එක හරියටම කරයි. කිසිම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා යනවා කරාට පස්සෙත් හිතනවා මේක හොඳටම කරලා ඇති. හරි මේක හොඳටම කරලා ඇති බය වෙන්න දෙයක් නැහැ කියන විශ්වාසය මත තමයි කටයුතු කරන්නේ කස්ටමර්ස්ලා. එතකොට ඒ ටික තමයි ඔහේ කතා කරන්න තියෙන්නේ. ඔය ටික තමයි. අපි ඊළඟට යමු perceived risk එක ගැන කතා කරන්න. perceived risk. හරි. perceived risk එක perceived risk in purchasing and using services. customers-ලට හැමතිස්සෙම මේ services පාවිච්චි කරනකොට එයාලට risk එකක් තියෙනවා. මේක තියෙන service එකේ තියෙන nature එක නිසා. ඒ කියන්නේ ඒකේ තියෙන unique characteristics නිසා risk එකක් ඇති වෙනවා. ගොඩක් වෙලාවට අවිනිශ්චිතතාවය uncertainty එක තමයි මේ risk එකට හේතු වෙන්නේ. Perceived risk is usually greater for services that are high in experience and credence attributes. අපි කලින් කතා කරා services වල credence and experience attributes වැඩි. ඒ හින්දා කස්ටමර්ට කලින් හිතා ගන්න බෑ මේක මොන විදිහට වෙයිද මේක සාර්ථක වෙයිද මේකේ quality එක හොඳට තියෙයිද කියලා කලින් හිතා ගන්න බෑ. ඒ නිසා risk එකක්. And first time users are likely to face greater uncertainty. ඒකෝල එකටම මම මොකක් හරි දැන් හිතනවා මොකක් හරි සර්විස් එකටම මම ડોක්ටර් කෙනෙක් ගාවට යනවා මේ මම ලොකු අසනීපයකින් ඉන්නේ එතකොට මම දන්නේ නැහැ මේ ડોක්ටර් හරියටම ට්‍රීට් කරයිද කියලා එයාගේ මේ සාමාන්‍ය මෙඩිකල් ප්‍රොසීජර්ස් වල ක්‍රිඩෙන්ස් ක්වොලිටි එකක් වැඩි එතකොට මම යන්නේ තනිකර විශ්වාසය මත පදනම්ව එතකොට මේ කස්ටමර්ට තියෙනව ලොකු අවිනිශ්චිතතාවයක් මේක ඇත්තටම සාර්ථක වෙයිද නැද්ද කියන කාරණේ එතකොට ගොඩක් වෙලාවට ඔය අවිනිශ්චිතතාවය uncertainty එක හේතු ඒක ඇති වෙන ගොඩක් වෙලාවට credence quality එකයි experience quality එකයි වැඩි නිසා experience and credence attributes වැඩි නිසා එතකොට ඒ හරහා අවිනිශ්චිතතාවය ඇති වෙනවා අවිනිශ්චිතතාවය අන්තිමට risk එකක් ඒක customer risk එකක් වෙනවා දැන් අපි බලමු මොනවද එක එක risk වර්ග කියලා customer කෙනෙක්ට service එකක් ඔහොම තියන් chance code එක රිස්ක් ඇති වෙන්න පුළුවන් කොයි ආකාරවලටද කියලා බලමු. පළවෙනි එක functional. Unsatisfactory performance outcomes. Functional. මම කලිනුත් කිව්වා කලින් එකේ functional quality කියන්නේ මොකක්ද technical quality කියන්නේ මොකක්ද කියලා. Functional quality කියලා කියන්නේ how the service is delivered. කොහොමද service එක deliver කරන්නේ කියලා. එතකොට ඒකේ තියෙන unsatisfactory ගතියක් වෙන්න පුළුවන් මේ functional risk එක කියලා කියන්නේ. මම උදාහරණයක් කියන්න නිකන්. දැන් හිතන්න අපි මොකක් හරි ට්‍රේනින් කෝස් එකකට යනවා. හරි එතකොට අපි දන්නේ නැහැ අපිට නිකන් uncertainty එකක් තියෙනවා අපිට risk එකක් තියෙනවා. මේ ට්‍රේනින් කෝස් එක මම හරියට කරාට පස්සේ කියන්නේ කෝස් එක අපිට දුන්නට පස්සේ මට හොඳ ජොබ් එකකට යන්න පුළුවන් වේද කියලා. ඒක ඩිලිවර් කරන විදිහ අනුවනේ. ඒ කියන්නේ ෆන්ක්ෂන් එකනේ. Will this training course give me the skills I need to get a job? මට හොඳ job එකක් ගන්න අවශ්‍ය skills ඔක්කොම මේගොල්ලෝ මට deliver කරයිද කියන සැකේ තියෙනවා අපි ඒ service එක ගන්න යනකොට. අපි දැන් හිතනවා functional පැත්ත. එතකොට ඒක risk එකක් customer ට තියෙන. ඊළඟට financial risk එකක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ monetary loss එකක් ඊළඟට unexpected extra cost එකක් තියෙන්න පුළුවන්. ඒකත් කස්ටමර්ස්ලා හිතනවා
සර්විස් එකක් පර්චේස් කරනකොට උදාහරණයක් විදිහට දැන් හිතන්න මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා අපේ කාර් එක දැන් කැඩෙනවා. හරිද? එතකොට ඊට පස්සේ අපි ඒක එස්ටිමේට් කරලා අපි එස්ටිමේට් කරනවා මෙන්න මෙච්චර ගාණක් යයි මේ කාර් එක රිපෙයාර් කරන්න. නමුත් හිතා ගන්න බැරි විදිහට ඒ වගේ දෙගුණයක් විතර යනවා රිපෙයාර් කරලා ඉවර වුණාට පස්සේ. මොකක් හරි හේතුවකින්ද එක්ක එස්ටිමේෂන් එකේ වැරද්දක්ද එක්ක සර්විස් එක අනවශ්‍ය විදිහට සර්විස් මේ ස්ටේෂන් එකෙන් අපිට අනවශ්‍ය විදිහට cost extra cost add කරලා දන්නේ නැහැ කොහොම හරි ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ financial unexpected extra cost monetary losses ඇතිවීමේ හැකියාවක් තියෙන එකත් risk එකක්. මොකද වැඩි වෙනකන් අපි දන්නේ නැහැනේ. ඊළඟට temporal එක wasted time delays leading to problems. ඒකත් risk එකක්. උදාහරණයක් විදිහට දැන් ඉදන්නකො මම අපිට ඕන දැන් උදේ අපි උදේට කන්න බක රෙස්ටෝරන්ට් එකකට යනවා. රෙස්ටෝරන්ට් එකට යන්න කලින් හිතනවා දැන් මේගොල්ලෝ ටක් ගාලා මේ මට සර්විස් එක දෙයිද ටක් ගාලා මේ arrange කරලා දෙයිද දෙයි අලුත් 45 දිනක් කියන්නේ කියලා හිතන්නකො. ඒක නිකන් කලින් දාගත්තොත් පොඩි get together එකක් කියලා හිතන්නකො උදේ. පැය ගානක දැන් ඒකට ගිහිලා එතකොට ඒකට යන්න කලින් හිතනවා මට මේගොල්ලෝ ටටක් ගාලා වැඩේ ටයිම් එක වේස්ට් කරන්න නැතුව කරලා දෙයිද මොකද මට ඊළඟට මීටින් එකක් තියෙනවා. මේ මීටින් එකට යන්න පරක්කු නොවි යන්න පුළුවන් වෙයිද? එහෙම නැත්නම් මෙහෙම හිතන්න දැන් ડોක්ටර් කෙනෙක් channel කරන්න යනවා. ડોක්ටර් කෙනෙක් channel කරන්න යන්න කලින් හිතනවා මම මෙතන ගිහලා පැය දෙක තුනක් ට්‍රස්ටි ආදු වෙන්න වෙයිද? හවස මට වැඩක් තියෙනවා ඒ ගමන යන්න මට වෙලාවට එන්න පුළුවන් වෙයිද? එතකොට ඒක රිස්ක් එකක්. හිතා ගන්න බෑ සමහරවිට ડોක්ටර්ස්ලා channel කරන්න ගියාම පැය ගාණක් පොලිම් වල ඉන්න වෙනවා. ડોක්ටර් එන්නත් පැයක් විතර පරක්කු වෙනවා. ඊට පස්සේ අර පොලිමේ ඉඳලා එනකොට හරි. එතකොට ඒ වගේ ටෙම්පොරල් රිස්ක් එකක් තියෙනවා. මේ perceived risk එකේ categories තමයි මේ ඔක්කොම කතා කරන්නේ. ලියාගන්න එහෙම හිතා ගන්න බැන්න මොනකද්ද මේ categories of perceived risk. ඊළඟට දැන් අපි කතා කරා functional, financial and temporal. ඊළඟට physical. Personal injury, damage to possessions. අපිට මොකක් හරි අපේ බොඩි එකට මොකක් හරි ඉන්ජරි එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ තියෙන possessions, අපේ assets වලට, අපේ belongings වලට අපිට දේවල් වලට මොකක් හරි damage එකක් වෙන්න පුළුවන්. හිතන්නකෝ මේ අපි දැන් පාරේ යනකොට ඔය ස්ට්‍රීට් ෆුඩ් තියෙන පාරයිනේ කෑම කඩවල් අපිට හිතනවා කන්න. හැබැයි එතකොටම අපිට රිස්ක් එකක් තියෙනවා මේ පාරේ තියෙන කඩවල් පාරයිනේ තියෙන කඩවල වලින් කෑවොත් අපිට බඩ අමාරුවක්වත් තියෙයිද? රිස්ක් එකක්. කියන්න බෑනේ කාර්යය වුණාට පස්සේනේ ඒක තියෙන නෙවෙයි නේද? අර හැමතිස්සෙම දැන් අපි ඉන්නේ ප්‍රී පර්චේස් ස්ටේජ් එකේ. ඒකට කලින් අපිට ඒක රිස්ක් එකක්. අපිට මේවා කාලා බඩ අමාරුවක්වත් තියෙයිද? අන්න ඒ වගේ. හරි? එතකොට ඒක physical. ඊළඟට psychological මානසික වශයෙන් fears and negative emotions. ඒකත් රිස්ක් එකක්. psychological. දැන් හිතන්න ඔයා මොකක් හරි දැන් මේ එකම සීමාවේ එක්සැම්පල්ස් මට මතක් වෙන්නේ ඔයාලට ඊට වඩා හොඳ ඒවා මතක් වෙනවා නම් කියන්න. මොනවාද? ડોක්ටර් කෙනෙක් ගාවට දැන් ලෙඩකට බෙහෙත් ගන්න යනවා. හරිද? එතකොට ගිහිල්ලා ડોක්ටර් කියන දේ මාව අප්සෙට් ඇයිද? මට ලොකු ලෙඩක්ද තියෙන්නේ. මේ පොඩි ඔළුව ගැක්කුම ලොකු ලෙඩක් බවට හැරෙයිද? දැන් ડોක්ටර් මොනවා කියයිද? ඒකෙන් මම මානසික වැටෙයිද? ඕක හිතනවා. හරි එතකොට ඒක රිස්ක් එකක්. අපි දන්නේ නැහැනේ ගියාට පස්සේ මොනවා වෙයිද කියලා. මේක ගිහිල්ලා බලන්න. දැන් මේ ප්‍රී පර්චේස් ස්ටේජ් එකේ ඉන්නකොට තියෙන perceived risk. ඊළඟට social. අනිත් මිනිස්සු මොනවා හිතයිද? How others may think and react. ඒගොල්ලෝ කොයි විදිහට ප්‍රතිචාර දක්වයිද මේ සර්විස් එක මේ ගත්තොත් කියලා කෙනෙක්ට රිස්ක් එකක් තියෙන්න පුළුවන්. ඔය ගොඩක් වෙලාවට නෑදෑයොත් එක්ක ඔය පාටි ගන්න ගියාම නිකන් කචල්නේ කෑම වලට හරි මොකක් හරි අඩුපාඩුවක් කියලා එනවනේ. එක්ක රෙස්ටෝරන්ට් එක තිබ්බත් යන හරි නැහැ. එක්ක කෑම රස නැහැ. අපෝ බෑන්ඩ් එක හරි නැහැ. හරි ඒ හින්දා ඒක රිස්ක් එකක්. හරි ඒගොල්ලෝ සතුටු කරන්න පුළුවන් වෙයිද? ඒගොල්ලෝ මොනවා හිතයිද? ඒගොල්ලෝ රියැක්ට් කරයි කොහොම රියැක්ට් කරයිද කියලා. ඊළඟට sensory unwanted impact on any of 5 senses. අපේ sensory organs පහක් තියෙනවානේ. එතකොට ඒ organs වලට මොකක් හරි unwanted impact එකක් ඇති වෙයිද මේ service එක purchase කරාට පස්සේ? නිකන් හිතන්නකෝ දැන් අපි
මේ මොකක් හරි හෝටල් එකක දැන් යනවා ටී පාටි එකකට. හරි ටී පාටි එකකට ගියාට පස්සේ දැන් මට දැන් arrange කරලා තියෙන තැනට මේ හරියට බීච් එක පේන්නේ නැති වෙයිද? වැඩි හරියක්ම පාරේ මිනිස්සු යන එක පේනේද? ඒතකොට ඩිස්ටර්බ් නේ. අර ඒ වගේ ඒ සෙන්සරි ඕගන්ස් වලට මොකක් හරි ඉම්පැක්ට් එක අන්වොන්ටඩ් ඉම්පැක්ට් එකක් වේද කියලා රිස්ක් එකක් තියෙනවා. දැන් අපි ඔන්න කතා කරා ගොඩක් අන්සර්ටනිටි එක අවිනිශ්චිතතාවයන් හරහා perceived risk එක ඇති වෙන්න පුළුවන් විශේෂයෙන්ම credence attributes සහ experience attribute services වල බැරි නිසා. එතකොට ඒ වගේ ඇති වෙන perceived risk ඒ uncertainty එක හරහා ඇති වෙන perceived risk categories කිහිපයක් කතා කරා functional, financial, temporal, physical, psychological, social and sensory කියලා. මම හිතනවා පැහැදිලි ඇති කියලා. පැහැදිලි මිසෙස්. හරි නේද? එහෙනම් අපි ඊළඟ එකට යමු. දැන් ඔන්න අපිට ප්‍රශ්නේ දැන් අපිට රිස්ක් එකක් තියෙනවා. දැන් කස්ටමර්ස්ලා කොහොමද මේ වගේ වෙලාවක වැඩ කරන්නේ? මේ රිස්ක් එක හැන්ඩල් කරන්නේ කොහොමද කස්ටමර්ස්ලා? How might consumers handle perceived risk? Seeking information from respected personal sources. ඒ කියන්නේ ඇත්තටම මේක ඉතින් අපි මේක හරීම සරලයි. ඒ කියන්නේ අපි අපේම දෙයකට දාගෙන බලමු අපි කොයි හරි සර්විස් එකක් පර්චේස් කරන්න කලින් මේ වගේ රිස්ක් ටිකක් අපිට තියෙනවා කියලා තේරුණාම අපි මොකද කරන්නේ? අපි යාළුවන්ගෙන් අහනවා නේද? එංගෙන් අහනවා. අහලා අපි ඉන්ෆර්මේෂන් ගන්නවා. ගොඩක් වෙලාවට දන්න අඳුරන අයගෙන් අහපුවම මේගොල්ලෝ හොඳ කමෙන්ට්ස් දෙනවනේ. ඒ අනුව අපිට තීරණය කරගන්න පුළුවන්. ඔන්න අපි එක විදිහකට අපේ රිස්ක් එක මැනේජ් කරගත්තා. ඊළඟට rely on a firm that has a good reputation. අපි බය නැහැ හොඳ reputation එකක් තියෙන company එකකින් service එක ගන්න. කවදාවත් ඒ කියන්නේ ළඟදී පටන් ගත්ත ලොකු custom base එකක් නැත්තනකට යනවට වඩා හොඳ reputation එකක් තියෙන තැනකින් service එක ගන්නවා කියන්නේ ඒ perceived risk එක අපිට handle කරගන්න පුළුවන්. ඒ වගේම guarantees warranties අපිට ඉල්ලන්න පුළුවන්. Visiting service facilities or trying aspects of service before purchasing. සර්විස් ඒ කියන්නේ මෙහෙමයි අපිට පුළුවන් සර්විස් එක දැන් අපි හිතන්නකෝ වෙඩින් එකකට හොටෙල් එකක් බුක් කරන්න යනවා කියලා අපි හොටෙල් එක ගිහිල්ලා බලනවා ඒ තියෙන සර්විස් ෆැසිලිටිස් කොහොමද ඒවා සමහර හොටෙල්ස් තියෙනවලු ඒ දෙන මේ ඒක නම් රීඩින් එකේද මන්ද තිබ්බේ මම දන්නේ නැහැ එහෙම ඇත්තටම තියනවාද කියලා ඒ දෙන කෑම වර්ග ටෙස්ට් කරලා බලන්න යාළුවගේ තියෙනවනේ ස්පෙෂල් මොන හරි ෆුඩ් අයිටම්ස් ඒවා ටෙස්ට් කරලා බලන්න කලින් දෙනවනේ එතකොට ඒකත් ඒ රිස්ක් එක හැන්ඩල් කරගන්න විදිහ feel and look of the service setting, looking out for awards won by the firm. ඒ වගේම මේ යාළුවට මොන හරි awards මොන හරි හම්බෙලා තියෙනවා නම් ඒ මොනවද කියලා පොඩ්ඩක් හොයලා බලනවා. Asking knowledgeable employees about competing services. Competing services ගැන අහලා බලනවා. ඒකත් එකක්. ඊළඟට examining a tangible cues or other physical evidence. ඒකේ physical evidence ගියාම තේරෙනවානේ service අපි හොටෙල් එකක් ගත්තොත් ඒකේ surrounding එක කොහොමද? ඒකේ hall එකේ ceiling එක කොහොමද? ඒ හැමදේම බලනවානේ. ඊළඟට using the internet to compare service offerings and search for independent reviews and ratings. අනිවාර්යෙන්ම අපි කරනම දෙයක්. මොකක් අපි දැන් අපි පුරුදු වෙලානේ තියෙන්නේ reviews බලන්න ratings බලලා තමයි මොන හරි තීරණයක් ගන්න හැම වෙලාවෙම. ඒ නිසා ඉන්ටර්නෙට් එකට ගියා ටග් ගාලා ඕල්ටර්නේටිව් ඔෆරින්ග්ස් තියෙනවා ඒතකොට ඒවා බැලුවා දැන් අපිට ළඟ සමහරවට සමහර කට්ටිය ඉන්නවනේ අපේ යාළුවෙක්ගෙන් අපි හොති අර හිතරිද්දන්න බැරි හින්දා කමක් නැහැ ඕකට යන්න එහෙම කියලා කියනවනේ ඒනොට ඉන්ඩිපෙන්ඩන්ට් රිවිව්ස් එහෙම නැහැ ඒගොල්ලෝ කෙලින්ම දැකලා තියෙන රිවිව්ස් දාන කට්ටිය ඒ නිසා ඒ වගේ තැනකින් අපිට තොරතුරු දැනගෙන මේ රිස්ක් එක අඩු කරගන්න පුළුවන් හරි නේද ඒක ඒක එච්චර අමාරු දෙයක් නෙමෙයි පැහැදිලි ඊළඟට අපි බලමු ඊළඟ එකට මේ ශාමික right strategic responses to managing customer perceptions of risk දැන් මේ කස්ටමර් එයාගේ පැත්තෙන් එයා මේ රිස්ක් එක හැන්ඩල් කරගන්න විදිහ නේ කිව්වේ දැන් අපි බලමු සර්විස් ප්‍රොවයිඩර් කොහොමද ස්ට්‍රැටජික් රෙස්පොන්සස් දෙන්නේ මේ කස්ටමර්ගේ රිස්ක් එක මැනේජ් කරගන්න කියලා එකටම පුළුවන්
offer performance warranties guarantees to protect against fears of monetary losses. දැන් මතකනේ අපි කිව්වා කලින්ම මේ අර perceived risk categories වල financial කියලා risk එකක් තියෙනවා කියලා. එතකොට customer අනිත් එක customer බලාපොරොත්තු වෙනවා මේ warranties guarantees එහෙම තියනවා නම් හොඳයි කියලා. එතකොට අපිට පුළුවන් ඒව දෙන්න. customer බය වෙන්න දෙයක් නැහැ, market loss එකක් වුණාම ප්‍රශ්නයක් නැහැ. warranty guarantee එකක් තියෙනවා. ඒක එකක්. අපේ පැත්තේ service provider විදිහට අපිට ඒව දෙන්න පුළුවන්. For products where customers worry about performance, sensory risks තියෙන ඒවට අපිට පුළුවන් free trials දෙන්න. free trials දෙන්න ඊළඟට advertising එක උදව් වෙනවා ඒක visualize කරන්න. දැන් අපි හිතමුකෝ මොකක් හරි සැලොන් එකක් කියලා අපි සැලොන් එකට ගිහලා කොණ්ඩේ කපා ගන්නකම් අපිට හිතා ගන්න බැහැනේ. දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවානේ FB එකේ බැලුවොත් ඕන තරම් තියෙනවානේ කොණ්ඩේ කපන එක මුලින් ඉඳන් කලර් කරන එක මුලින් ඉඳන්ම වීඩියෝස් දානවා. ඒකට අපිට බලන්න කරන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ යටින් දානවා contact details අනම්මනම් ඒ ඔක්කොම ඒ විස්තරات එක්ක නිකන් පොඩි වීඩියෝ එකක් එක්ක පොඩි ඇඩ්වර්ටයිසින් පාර්ට් එකක්. එතකොට ඒකෙන් කස්ටමර්ස්ලාට පුළුවන් එයාලගේ තියෙන රිස්ක් එක අඩු කරගන්න. එතකොට කම්පැනි එක පැත්තෙන් එන්නේ මේ වගේ ඇඩ්වර්ටයිසින් ස්ට්‍රැටජිස් වලට යන්න පුළුවන්. ඒ වගේම ෆ්‍රී ට්‍රයල්ස් මොන හරි දෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔය high experience attributes තියෙන ඒවට free trial එකක් දුන්නාම එතකොට experience කරාට පස්සේ යාට තීරණය කරන්න පුළුවන් නේ. දැන් ඔය ගොඩක් වෙලාවට hotels වල අර කෑම ටෙස්ට් කරලා බලන්න දෙන එක ඔය free trials වලට උදාහරණයක්. එතකොට දන්නවා කෑම quality ප්‍රශ්නයක් නැහැ. එහෙනම් purchase කරනවා. එතකොට ඊළඟට for products where customers perceive physical or psychological risk. Physical ඒ වගේම psychological තියෙන product වලට institute visible safety procedures. අනිවාර්යයෙන්ම physical psychological risk තියෙන ඒවට company එක පැත්තෙන් හොඳට safety procedures හදලා තියෙන්න ඕන. ගොඩක් වෙලාවට ඔයාලා දන්නවා ඇති අර ඔය adventure එක adventure කරන තියෙන්නේ ඒවත් services experience තමයි experience පැත්තට තමයි යන්නේ. අපි හිතමුකෝ ඒක service එකක් විදිහට එක්තරා විදිහකට ගන්න පුළුවන්. එතකොට ඒ බල මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ටක් ගාලා safety procedures එහෙම හොඳට හදලා තියෙන්නේ. Deliver automated message about anticipated problems. මොන හරි ප්‍රශ්නයක් ඇති වුණොත් මෙන්න මේ පියවර අනුගමනය කරන්න. හරි. එතකොට ඒ වගේ messages නිතර දෙන්න පුළුවන් service firm එක ඇතුලේ. ඊළඟට අපිට යාළුවා online නම් මේ service එක deliver කරන්නේ. දැන් හිතන්නකෝ මෙහෙම මේ online psychological risk තියෙනවා වෙන්න පුළුවන්. ඒතර online deliver කරනවා online banking වගේ වල. එතකොට මේ procedures කරන්නේ මේ වගේ app එක lock වුණොත් කොහොමද කරන්නේ ඊළඟට ඔයාගේ දන්නවනේ. ඉතින් මට නම් ඒ සමහර උදාහරණ මතක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ automated messages මේ deliver කරන්න පුළුවන්. Website offerings FAQs and more detailed background. FAQs එකලා තියෙනනේ ඕන තරම් websites වල. එතකොට train staff members to be respectful and empathetic. Staff members අව train කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ අර physical and psychological risk එක අවම වෙන විදිහට වැඩ කරනවා. ඒගොල්ලන් හොඳට train කරලා තිබ්බොත්. ගොඩක් වෙලාවට ඔය experience attributes සහ credence attributes වැඩි services වලට අපේ service එකේ තියෙන benefits communicate කරන්න advertising උදව් වෙනවා කියලා මම කිව්වා. ඒ වගේම ගොඩක් තියෙනවා නේද high involvement customer ගොඩක් involve වෙන services. අපි කතා කරේ people processing වල. අන්න ඒ වගේ ඒවාට මේ advertising ගොඩාක් උදව් වෙනවා. ඊළඟට ශාමිගේ තව points තියෙනවද? උඩ slide එකේ ඔක්කොම කතා කරාද? ඔව්නේ. හරි. හරි. ඊළඟට දැන් ඔන්න අපි perceived risk එක හඳුනාගත්තා. ඒක customer ගේ පැත්තෙන් එයා handle කරන්න මොනවද කරන්නේ සහ service provider විදියට අපි මොනවද ගන්න ඕන actions කියලා කතා කරා. දැන් අපි ඊළඟට බලනවා මේ pre purchase stage එකේදී customer ගේ service expectations මොනවද කියලා. දැන් risk එක වගේම expectations අපි හඳුනාගෙන ඉන්න ඕන.
ගොඩක් වෙලාවට කස්ටමර් කෙනෙක් එයා මේ expectations ඇති කරගන්නේ during the search and decision making process. මේ විස්තර හොයනකොට තීරණ ගන්න දැන් අපි මේ ඉන්න ස්ටේජ් එක ගැන කියන්නේ ඒ ස්ටේජ් එකේදී තමයි එයා expectations form කරගන්නේ. ගොඩක් වෙලාවට through a customer search and evaluation of information and alternatives. Alternatives දිහා බලලා information දිහා බලලා ඒවා evaluate කරලා expectations build up කරගන්නවා. ගොඩක් වෙලාවට මේ expectations එක එක situation එකෙන් situation එකට වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ අපි කියන්නේ හැමදාම යන සැලොන් එකට ගිහිලා කොණ්ඩේ කපා ගන්න තියෙන expectation එක අද නම් මට ගිහම ටක් ගාලා මේක කපලා දෙයි කොණ්ඩේ ටක් ගාලා කපලා දෙයි වැඩි වෙලාවක් රස්තිය අඩු වෙන්න ඕනේ නැහැ කියලා එක දවසක හිතෙන්න පුළුවන්. හැබැයි තව දවසක හිතෙන්න පුළුවන් අද ටිකක් සෙනසුරාදා දවසක් අද කට්ටිය ගොඩක් සාමාන්‍ය සැලොන් එකට එනවා එහෙනම් අද නම් ටිකක් පරක්කු වෙයි කියලා එහෙම expectation ගොඩනගා. ඒක situation. හරි? අපි information අපිට තියෙන information ඒවා මත තමයි පදනම් වෙන්නේ. චුට්ටක් ඉන්න. හරි එතකොට මම කිව්වා කස්ටමර් මේ expectations build up කරගන්නේ situation එක අනුව හරි ශාමික. හරි. එතකොට අපි කතා කර කර හිටියේ එකම ඉන්ඩස්ට්‍රි එකේ සර්විසස් ඒ කියන්නේ එකම ඉන්ඩස්ට්‍රි එක වුණාට එක එක සර්විස් ෆර්ම් එක අනුව අපි එක්ස්පෙක්ටේෂන්ස් ගොඩනගා ගන්න වෙනස් විදිහට. ඒ වගේම ටයිම් එකත් එක්ක අවුරුදු දෙක කාලෙක තිබ්බ විදිහ නෙමෙයි ඊළඟ කාලේ. එතකොට ඒක ටයිම් එකත් එක්කත් වෙනස් වෙනවා. අපි ඊළඟට යමු. හරි. මේ කස්ටමර්ගේ එක්ස්පෙක්ටේෂන් එකට හේතු වෙන ඒ කියන්නේ ඒක තීරණය වෙන්න හේතු වෙන සාධක කිහිපයක් තියෙනවා. මේකේ තියෙනවා personal needs, beliefs about what is possible. ඒ හරහා desired service එකක්, ඒ කියන්නේ desired එකක් අපි decide කරනවා මෙහෙම වෙයි කියලා. ඊළඟට ඒකටම හේතු වෙනවා explicit and implicit service promises, word of mouth and past experiences. ඒ ටික හේතු වෙනවා. ඊළඟට ඔය කතා කරපු ටිකම explicit and implicit service promises, word of mouth, past experience කියන ඒවා ටික predicted service එකටත් හේතු වෙනවා. අපි predict කරගන්න. දැන් ඕක කතා කරන්නේ මම නිකන් කියන්නේ ඊතල යන විදිය. ඊළඟට predicted service එක ආපහු link වෙනවා adequate service එකට. adequate service එක තීරණය කරනවා perceived service alterations and situational factors කියන දෙක. ඊළඟට adequate service එක lower level එක ගත්තතින් උඩ upper level එක desired service එක ගත්තතින් ඒ දෙක අතර කොටසට අපි කියනවා zone of tolerance කියලා. මේ zone of tolerance එක වෙනම පාඩමකට ලොකුවට ඉස්සර කරනවා මේකෙත් කියලා දෙන්න. අපි මේකේ මේ ඊතල බලා ගන්න පුළුවන් අපි ඒකටම ඊට කලින්
ඔය කියන එක කොටස් ටික බලමු මොනවාද කියලා. එකටම desired service level. desired service level. චානක පහළට යමු. හරි. desired service level එක. Level of service quality that customer believes can and should be delivered. Desire කරන අපි හිතනවා. ඒ කියන්නේ මේ වගේ quality එකක් තියේවි කියලා නිකන් හිතනවා. That customer believes can and should be delivered. මෙයාලට මෙහෙම සර්විස් එකක් ඩිලිවර් කරන්න පුළුවන්. එයාලා එහෙම එකක් ඩිලිවර් කරන්න ඕන කියලා හිතනවා. ඩිසයිර් කරනවා. මේක තීරණය වෙන්නේ දැන් බලන්න එහා පැත්තේ ඩිසයිර්ඩ් සර්විස් එක තීරණය වෙන්නේ අර කියපු explicit, implicit, service promises, word of mouth ඔය කියන දේවල්. අපිට කවුරු හරි කියපු දෙයක් මත පදනම word of mouth එකක් හේතුවෙන්. එහෙම නැත්නම් අපිට තියෙන past experience මත පදනම අපි හිතනවා මෙන්න මේ වගේ quality එකකින් අපිට service එක දෙවි කියලා. This could be influenced by අර මම කියපු කාරණා ටිකෙන් තමයි influence වෙන්නේ මේක. එතකොට සමහර වෙලාවට customers මිනිස්සු ගොඩක් වෙලාවට ගොඩක් තාර්කිකව හිතන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ මේ desired level එකෙන්ම සමහර වෙලාවට service එක දෙන්න බැරි වෙයි කියලා හිතන අවස්ථාවක් එනවා. එතකොට අපි හිතනවා අඩුම තරමේ adequate service level එකක් අපිට හම්බෙයි කියලා. ඒ කියන්නේ මිනිස්සු හිතනවා මේක මේ වගේ එකක් දුන්නොත් හොඳයි කියන්නේ මේ වගේ එකක් දෙයි. හැබැයි සමහර විට මෙයාලට මේක දී ගන්න බැරුව ගියත් අඩුමතරම මේ වගේ සර්විස් එකක් හරි දෙයි adequate කියලා කියන්නේ අපි. එතකොට minimum acceptable level of service. අවම වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රමාණයක්වත් හම්බෙයි කියලා. adequate level එකේ service එකක් හම්බුනොත් customers ලා dissatisfied වෙන්නේ නැහැ. මොකද එයා බලාපොරොත්තු වෙන අනුමතන මෙහෙම එකක්වත් හම්බෙයි කියලා. ඒ හින්දා එයාලා dissatisfied වෙන්නේ නැහැ. ඒක accept කරනවා. predicted service level එක කියලා කියන්නේ a service level that customer believes firm will actually deliver. ඇත්තටම මේගොල්ලෝ මෙන්න මේ ප්‍රමාණයෙන් deliver කරයි කියලා predict කරනවා. කලින් predict කරනවා. ඔය predicted service එකෙන් පස්සේ තමයි adequate එන්නේ. ඔතන දිලා තිබ්බට predict කරනවා ඇත්තටම මේ ප්‍රමාණයෙන් අපිට දෙයි කියලා. ඒ කියන්නේ සමහර විට දැන් service firm එක predicted service එකම දෙන්නත් පුළුවන්. custom predict කරපු service එකම දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඊට පල්ලෙහාට ගිහලා adequate එක දෙන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නෑ customer dissatisfied වෙන්නේ නැහැ. දැන් predicted service level directly affect how customer define adequate service. අපි predict කරන service එක අනිවාර්යයෙන්ම affect කරනවා adequate service level එක තීරණය කරන්න. අපි ගොඩාක් ලොකුවට predict කරන් ඉන්නවා නම් adequate service level එක ගොඩාක් අඩු වෙන්නේ නැහැ ළඟ ළඟ යන්නේ. අපි ගොඩාක් අඩුවෙන් නම් predict කරන්න ප්‍රශ්නයක් නැහැ adequate එක ඒ ළඟ. එතකොට තේරෙනවනේ මේ predicted service level එක අනිවාර්යෙන් adequate service එක තීරණය කරන්න උදව් වෙනවා. දැන් මෙහෙම හිතන්නකෝ. අපි මම ඔය decide එකටත් එක්කම කියන්න. අපි ડોක්ටර් කෙනෙක් channel කරන්න යනවා. ડોක්ටර් කෙනෙක් channel කරන්න යනකොට මම කලින් ડોක්ටර්ස්ලා channel කරලා තියෙන ඒවායි මට යාළුවෝ කියලා තියෙනවයි නේද කියලා තියෙන විදිහයි එක්ක සාමාන්‍යයෙන් ડોක්ටර් අනිවාර්යයෙන්ම ටිකක් පොරක් වෙනවා කියලා මම අහලා තියෙනවා. මම වෙනසරවල යන ඒවට සාමාන්‍යයෙන් ડોක්ටර් පැය භාගයක් විතර පැය භාගයක් පොරක් වෙනවා. නන decide level එක. එතකොට හැබැයි මම predict කරනවා අද නම් ડોක්ටර් එහෙනම් අඩුමතරම නෙමෙයි ડોක්ටර් පැය කාලක් ඇතුළත පැය කාලක් ඩිසයිඩ් කරනවා කියලා හිතනවා. කියන්නේ අපි හිතනවා කියලා. නමුත් අපි predict කරනවා ડોක්ටර් පැය භාගයක් පරක්කු වෙලා එයි කියලා. හැබැයි දැන් මේ තියෙන කාලෙත් එක්ක කොරෝනා කාලේ මොනවාද ලෙඩුන්ව බලන්නේ හරි පරිස්සමට ඈත තියලා ඉතින් ඒකට ලොකු වෙලාවක් යනවා. ඒ හින්දා මම හිතනවා අද නම් ડોක්ටර් ආවත් මේ ඒ ડોක්ටර් මේ ඒ තියෙන සේෆ්ටි ගාර්ඩ්ස් ඔක්කොම දාලා ඒ වැඩ ටික කරගෙන එනකොට මට කොහොමද ડોක්ටර් හම්බෙන්නකොට පැයක්වත් පරක්කු වෙයි කියලා මම adequate service level එකක් හදනවා. මම හිතනවා වෙනදට නම් මේ පැය භාගකින් වගේ එනවා. ඒනට මට හිතෙනවා අද පැයක්වත් පරක්කු වෙයි කියලා. එතකොට ඔන්න මම ඔළුවේ හදාගෙන adequate service level එකක්. ડોක්ටර් පැයක් පරක්කු වල ප්‍රශ්නයක් නැහැ.
මම මේ අඩුවෙන්තර මේ පැයක් පරක් වෙලා හරි එයිනේ. හරි. දැන් ඔන්න එහෙම හදාගත්තා. zone of tolerance කියන එක හරි වැදගත්. Range within which customers are willing to accept variations in service delivery. Service delivery එකේ variations customers ලා accept කරන්නේ මේ zone of tolerance එක ඇතුලේ. හරි. එතකොට ඒකෙන් පිට ගියොතින් උඩට ගියොතින් ඒ කියන්නේ zone of tolerance එක අපි zone of tolerate කරනවා කියන්නේ ඉවසනවා. ඉවසීම පැන්නට පස්සේ මොකද වෙන්නේ? dissatisfied. හරි. දැන් මෙහෙම හිතන්නකෝ. ડોක්ටර් අපි හිතනවා අපි ප්‍රෙඩික්ට් කරන දැන් හොඳට බලන්න එහා පැත්තේ එකේ උඩ ස්ලයිඩ් එකේ චමික පොඩක් උඩට යමු. හරි. අපි ඩිසයිඩ් සර්විස් එකේ අපි හිතනවා ડોක්ටර් පැය භාගයක් පරක්කු වෙයි. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඇඩිකුවේට් සර්විස් එකේ හිතනවා මේ කොරෝනා කාලේ ඒකත් එක්ක ડોක්ටර් පැයක් පරක්කු වෙයි. ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ දෙක අතර තුර ડોක්ටර් ආවතින් අවුලක් නැහැ. අපි ඒ කියන්නේ ඒ දෙක අතර තුර ඒ වෙනස්කම් අපිට ඉවසන්න පුළුවන්. මොකද අපේ අවමේ තියෙන පැය. ડોක්ටර් විනාඩි 45ක් අපි ඩිසයිඩ් කරලා පැය භාගයක් ડોක්ටර් විනාඩි 45ක් පරක් වෙලාවට අපිට ප්‍රශ්නයක් නැහැ. අපේ zone of tolerance එකේ. බැරි වෙලාවකවත් ડોක්ටර් එන්නේ පැය දෙකක් පරක් වෙලා. අපි ඩිස්සටිස්ෆයි ආයෙ නම් ඔතනට යන්නේ නැහැ, දන්න කෙනෙක්ට යන්න කියන්නේ නැහැ, මගේ කාලේ කෑවා කියලා බැනලා එනවා. ඒ කියන්නේ අපි zone of tolerance එකට පල්ලෙහාට ගිහිලා request service level එක පාස් කරලා ගිහිල්ලා. එතකොට customer dissatisfied වෙනවා. ඒක තමයි සරලවම එතන වෙන්නේ. එතකොට තේරෙනවනේ දැන් හිතන්නකෝ මෙහෙම. ඕකේ අනිත් පැත්තේ හිතන්නකෝ. ඩිසයිඩ් සර්විස් එක අපි හිතුවේ ડોක්ටර් පැය භාගයක් පරක් වෙයි කියලා. ડોක්ටර් හිතා ගන්නත් බැරි විදියට මෙන්න විනාඩි 10කින් විතර එනවා. අපි නිකන් ඩිලයිටඩ්. අපි මාර විදියට ඕන සතුටුයි. හරි. එතකොට මේ zone of tolerance එකට එකෙන් එහාට මෙහාට යන්නේම පොසිටිව්ලි වෙන්නත් පුළුවන්. අනිත් පැත්තට ගියොත් නෙගටිව්ලි වෙන්න පුළුවන්. හරි නේද ඒක? අර මං අර කොවිඩ් කාලේ මේ කස්ටමර් සෝරි ડોක්ටර්ට අර එන්න පරක්කු වෙනවා කියප එක සිටුේෂනල් ෆැක්ට් එකක් තේරෙනවනේ ඒ සිටුේෂන් එකත් එක්ක ඔය ඒ වගේ වන අපි නිකන් හිතන්න පුළුවන් personal needs beliefs about what is possible මොකක්ද වෙන්න පුළුවන් කියලා අපි believe කරන ඒ අනුව අපි decide service එක හදා ගන්නවා ඒට අමතරව අර කියප explicit implicit ඒවත් බලපානවා අපි එතකොට කතා කරලා ඉවරයි pre-purchase stage එක customer decision making process එකේ service එකක අපි පළවෙනි stage එක කතා කරලා ඉවරයි. දැන් අපි යමු දෙවෙනි එකට ඒ තමයි service encounter stage එක. service encounter stage එක. හරි. service encounter stage එක අපි බලමු ඒකේ මොකද වෙන්නේ කියලා. එන්කවුන්ට් එකක් කියලා කියන එන්කවුන්ට් වෙන අපි මුණ ගැහෙනවා එතනට යනවා හමු වෙනවා ඒ වගේ අදහසක් නේද එන්කවුන්ට් කියලා කියන්නේ සිංහල වචනේ මුණ ගැස්සෙනවා වගේ එකක්නේ එතකොට අපි ඔන්න දැන් සර්විස් එක දැන් අපි ඩිසයිඩ් කරලා ඉවරයි මම මෙන්න මේ සලෝන් එකෙන් තමයි කොන්ඩ් එක පන්න කියලා ඔන්න දැන් ඩිසයිඩ් කරා දැන් ඔන්න මම යනවා එන්කවුන්ට් එක when customer interacts directly with the service firm directly service firm එකත් එක්ක customer interact වෙන වෙලාවට අපි කියනවා එන අවස්ථාවට service encounter stage එකේ ඉන්නේ කියලා customer පැහැදිලිනේ එතකොට මේකේ අපි කතා කරනවා service encounters range from high to low contact සමහර වෙලාවට අපි ඒකේ ඇතුළේ ඉන්න employees like ඒගොල්ලෝ එක ගොඩාක් highly contact වෙනවා සමහර ලාවට එහෙම නැහැ low contact එකක් තියෙනවා ඊළඟට understanding the servaction model servaction system ඒක කතා කරනවා ඉස්සරහට servaction system එක කියන්නේ මොකක්ද කියලා ඊළඟට service marketing systems මේ high contact ඒවට කොහොමද low contact ඒවට කොහොමද කියලා ඊළඟට ටිකක් අමාරු හරියක් role and script theories theater metaphor හරි ඒ ටික කතා කරන්න තියෙනවා ඊළඟට implications for customer participation in service creation delivery implications මොනවද customer participation in service creation delivery එතකොට මේ ටික අපිට කතා කරන්න තියෙන ඔය theater metaphor role and script theories වලින් past papers වල ප්‍රශ්න පවා තිබ්බා. ඒ හින්දා මේ පාඩම ටිකක් ඒ ටික විතර නෙමෙයි මේ ඔය
ස්ටේජස් 3 හොඳට බලා ගන්න. එතකොට අපි බලමු එකින් එක අපි දැන් මොනවා කරනත් කලින් මොනවාද එකටම තියෙන්නේ අපේ high low contact high contact services කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන. අපි බලමු මොනවාද කියලා. high contact low contact කියන එක අපිට හුරු පුරුදු වචනයක් අපි අහලා තියෙනවා. Distinguish between high contact and low contact services. Again, it helps to understand the extent and nature of point of contact. Point of contacts කියලා කියන්නේ අපි සම්බන්ධ වෙන ස්ථාන. එතකොට ඒක nature එක එතකොට එක අවස්ථාවට කියන්නේ high contact එකකට කොහොමද අපි strategies හදන්න ඕන? low contact එක නම් customers ලා කොහොමද දෙන්නේ? එතකොට අපි service මේ outlet කොහොමද හදා ගන්නවා කියලා අපිට අවබෝධයක් එනවා. High contact services. Customers visit a service facility and remain throughout the service delivery. Customers service outlet එකට එනවා. Service station එකට ඇවිල්ලා සම්පූර්ණ service එක deliver කරන තාක්කල් ඒක ඇතුලේ ඉන්නවා. මොකද එයා ඉන්න ඕන. ගොඩක් වෙලාවට කතා කරලා people processing services වල customer සමහර වෙලාවට ඒකේ production role එකක් perform කරනවා වෙන්න පුළුවන්. අපි කියවා co-production. එතකොට ඒ නිසා එයා throughout the service delivery එයාට service firm එක ඇතුලේ ඉන්න සිද්ධ වෙනවා. සහ ඒකේ actively participate කරන්න සිද්ධ වෙනවා. Active contact between customers and service personnel. Employees ලා සහ customers ලා අතර actively contact එකක් තියෙන්න ඕන අනිවාර්යයෙන්ම මේ high contact services වල. මොකද හේතුව මේ high contact services වල employees ලා production role එකක් perform කරන හින්දා. දැන් හිතන්නකෝ අපි facial එකක් දාන්න යනවා කියලා සැලූන් එකකට. එතකොට එයාලා කියන විදිහට ඒක කරලි වෙනකම්ම ඒ විදිහට බෙල්ල කෙලින් තියගෙන දැන් අපි බෙල්ල හරව හිටියොත් ඒක කරන්න බෑනේ. හින්දා එයාලා කියන විදිහට ඉන්නවා. එතකොට අපිට වගකීමක් තියෙනවා මේ production role එක හරියට කරන්න. අපි lecture එකට ඇවිල්ලා lecture එකේ උගන්වන එක අහන් හිටියේ නැත්නම් අපේ production role එක අපි හරියට කරලා නැහැ. ඒ කියන්නේ අපි මේකේ විදිහට කතා service personnel එක වෙන්නේ employee වෙන්නේ service එක deliver කරන්නේ lecturers ලා. එතකොට අපි customers ලා. එතකොට අපි අපේ production role එක හරියට කරලා නැහැ. එතකොට අනිවාර්යයෙන්ම active contact එකක් තියෙන්න ඕන මේ customers ලා සහ service personnel අතර. Includes most people processing services. මේක ගොඩාක්ම තියෙන people processing services වල. කලින් එකේ people processing කියන්නේ මොකක්ද කියලා අපි කතා කරා. ඒක බලන්න. එතකොට salons ඊළඟට අපි medical treatment දැන් දතක් ගලවන්න කිව්වොත් මේ ડોක්ටර් කියන විදිහට අපි කට අරින්න ඕන, කට වහන්න ඕන, කෙල ගහන්න ඕන, වතුර බොන්න ඕන. වතුර බොනවද නැහැ. හරි. කොහොම හරි වතුර බොන්න. ඒව ටික හරියට කරන්න ඕන. හරි. එතකොට medical treatment එකකට ගියාම salon එකකට ගියාම ඔය ටික මම කිව්වේ people processing වලට උදාහරණ. එතකොට low contact services කියන්නේ එහෙනම් ඒ කියන්නේ පැත්ත. little no physical contact. සමහර ලාවට පොඩි contact එකක් වාහනේ හදන්න දෙනවා, දානවා, ගෙදර එනවා, අපි ආවෝ ගන්න යනවා. little contact. සමහර වෙලාවට එහෙම කිසිම contact එකක් නැහැ. හරි? ගෙදර ඉඳන් තමයි ඔක්කොම කරන්නේ. යන්න ඕනෙත් නැහැ. ගෙදර ඉඳන් තමයි ඔක්කොම කරන්නේ. අපි හිතමු online banking විතරම use කරන මොනසෙක් bank එකට යන්නෙම නැති කියලා. එහෙම සමහර ඒවා ස්වභාවයෙන්ම දැන් බෑන්ක් නම් සමහරවට කස්ටමර්ස් ලා එක්ක highly contact වෙන අවස්ථා තියෙනවානේ. සමහර services design කරලා තියෙනවා. දැන් iTunes එකේ සින්දු download කරනවා කිසිම contact එකක් තියෙනවද iTunes එකේ කට්ටියත් එක්ක අපිට නෑනේ. අපි ගියා site එකට ගියා සින්දු download කරා. එතකොට physical contact එකක් නැහැ. සමහරවට little වෙන්න පුළුවන්. පොඩි ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. එතකොට contact usually at arm's length අතේ දුරින් තියෙන්න පුළුවන්. Through electronic or physical distribution channels. හරි? එතකොට තියෙන්නේ අතේ දුරින්. දැන් අපි හිතන්නකෝ අපි දරස් එකේ මොකක් හරි බඩුවක් ඕඩර් කරනවා කියලා. ඒක ගෙදරට එනවා. ඒ ඩෙලිවරි මොකක් හරි සර්විස් එකකින් අපි ඒකේ ඇතුලේ ඉන්න මිනිස්සෙක්වත් ඒකේ රීටේලර්ස් ලා කාත් එක්කවත් අපිට එහෙම කන්ටැක්ට් එකක් නැහැනේ. එතකොට අපි ඔන්ලයින් තමයි ගොඩක් ඒකේ පේමන්ට්ස් කරන්නේ අපේ කාඩ් එකට දාගන්නේ ඔක්කොම. එතකොට contact usually at arm's length through electronic or physical distribution channels. New technologies ගොඩක් වෙලාවට මේ help reduce contact levels. Technologies අපිට online facilities තියෙන websites හරහා ඒ technological advancements අපිට උදව් වෙලා තියෙනවා. මෙන්න මේ කියන
contact levels අඩු කරගන්න. එතකොට අපි කතා කරා extreme level එක high contact services ඊළඟට low contact services. ඒ කියන්නේ පැත්ත ඒ වගේම මේ අතරමැදි services තියෙන්න පුළුවන් medium contact services. ඒ කියන්නේ සමහර වෙලාවට low contact services වල තියෙන characteristics වගේම high contact service එකක තියෙන characteristics දෙකම තියෙන පොඩ්ඩක් අතරමැදි ස්වරූපයේ service තියෙන්න පුළුවන්. low contact services වලට අපි vehicle repair කරන්න යනකොට parking facilities වාහනේ දාලා අපි park එකේ යනවා. parking facilities ඊළඟට iTunes වලින් songs download කරනවා ඕ උදාහරණ. හරිනේ. අපි ඊළඟට යන් serve action model එකට. serve action system. හරි. serve action system එක මේක මතක තියාගන්න ඔය වචනේ හැදලා තියෙන්නේ service කියන එකේ SCR එකයි production එකේ UCTION එකයි එකතු වෙලා. එකයි අතන action එකයි එකතු වෙලා action කියලා හැදිලා තියෙනවා. SERV serve කියන එක serve action system එක හැදිලා තියෙන්නේ එන්නේ මේ විදිහට. ඒකට මේකේ කතා කරන්නේ service production එක සහ delivery එක. Focus on various types of interactions that together create the customer's service experience. හරි කොහොමද මේ එක තියෙන එක interactions එකතු වෙලා customer ගේ experience එක හදන්නේ customer ගේ service experience එක දෙන්නේ කියලා තමයි මේ serve action model එකේ කතා කරන්නේ. ඕනනම් ලියා ගන්න මේක මම reading material එකකින් ගත්ත එකක්. ඒක serve action model එක definition එකක් නැහැ. ඒ නිසා ලියා ගන්න this model shows all the interactions that together make up a typical customer experience in a high contact service. Full stop. ඊට පස්සේ customers interact with the service environment. Service employees, service environment interact service employees interact and even with other customers. Service firm එකට එන අනිත් customers එකත් interact වෙනවා. Customers interact with the service environment, service employees, and even with other customers. Each type of interaction create a value. ඒ හැම interaction එකම value create කරනවා. දැන් තේරෙනවනේ. environment එකත් එක්ක interact වෙනවා, employees like interact වෙනවා, other customers like interact වෙනවා. මේ හැම එකම වෙන්නේ high contact service එකේ. එතකොට මේ හැම අවස්ථාවකදීම customer ගේ අන්තිම service experience එකට යම්කිසි value එකක් add වෙනවා. එතකොට අපි බලමු මේකේ කොටස් ටික මොනවද කියලා මේ system එක කොහොමද යන්නේ කියලා. පළවෙනි එක තමයි service operations. Service operation එක. service එකේ operation part එක backstage එක කොහොමද වෙන්නේ කියලා. Where inputs are processed and service elements created. Service elements හැදෙන්නේ ඒකින් inputs කොහොමද process වෙන්නේ ඒක අපිට පේන්නේ නැහැ. customers ලා විදියට අපිට ඒක පේන්නේ නැහැ. Facilities, equipments and employees. personnel කියන්නේ employees. එතකොට ওই දේවල් වලින් තමයි මේ stage එක සමන්විත වෙන්නේ. ඒක අපිට පේන්නේ නැහැ. උදාහරණයක් විදියට ගත්තොත් අපි කැම්පස් එකේ ලෙක්චර් යනවා ගිහලා ලෙක්චර් හෝල් එකේ වාඩි වෙලා ලෙක්චරර් කියන එක අහගෙන එනවා. එතකොට ඒක ඇතුලේ ඒගොල්ලෝ සයිට්ස් හදන්න, ඒවට කරුණු හොයන්න, අපිට assignments හදන්න, ඒ ගන්න කිසිම backstage වැඩක් අපිට පේන්නේ නැහැ. අපිට outcome එක එනවා. හරිද? එතකොට ඒක service operations. ඊළඟට දෙවෙනි එක තමයි front stage එක. service එක deliver කරන stage එක. service delivery. එහෙම නැත්නම් අපි කියනවා front stage එක. මේක තමයි අපිට පේන්නේ. Where final assembly of service elements take place and service is delivered to customers.
අර කලින් කියපු කොහොම එලිමන්ට්ස් ටික එකතු වෙලා ෆයිනල් ඇසෙම්බලි එක අන්තිමට කස්ටමර්ට සර්විස් එක එන තැන ඩිලිවර් කරන තැන අපි ලෙක්චර් හෝල් එකේ ගිහිල්ලා ලෙක්චර් එක අහගෙන ඉන්න තැන it includes customer interactions with operations and other customers මේකෙදී අපිට කස්ටමර්ස්ලා ඉන්ටරැක්ට් වෙනවා ඒ ඔපරේෂන් ප්‍රොසීඩියර්ස් එක හරි අපි සැලෝන් එකට ගිහිල්ලා කොණ්ඩේ කපන්නනකොට ඒ විදිහට කියන විදිහට ඉන්න ඕනේ එතකොට ඒ ඔපරේෂන්ස් එක ඉන්ටරැක්ට් වෙනවා සහ අපි සැලෝන් එකට ගියාට පස්සේ එතනට එන අනිත් මිනිස්සු එක්ක කතා බහ කරන්නේ ගොළුෝ වගේ ඉන්නේ නැනේ එතකොට අඳුන කවුරු හරි කතා කරන hina වෙනවා හරි එතකොට ඒ වගේ ඒ ඩිලිවරි ස්ටේජ් එකේදී අපි හැමසෙම ඉන්ටරැක්ට් වෙනවා ඊළඟට the proportion of overall service operation that is visible to customers varies according to the level of customer contact. Customers la contact වෙන කියන්නේ ප්‍රමාණයත් එක්ක. ඒ කියන්නේ දැන් අපි මේ ගොඩක් වෙලට කතා කරේ මේ high contact service එකකත් එක්ක ගලපලානේ. low contact service එක ඔය කැලේ ටිකක් අඩුයි. ඒ කියන්නේ customers ලා engage වෙන්නේ නැහැනේ. sorry interact වෙන්නේ නැහැනේ අනිත් කට්ටිය එක්ක සමහර ලාවට ඇවිල්ලා දැන් වාහනයක් රිපෙයාර් කරන්න ආවදින් ටක් ගාලා වාහනේ දාලා යනවනේ ඒකට interact වෙන්නේ නැහැ එතකොට ඒක depend වෙන්නේ customers ලා කොච්චර interact වෙනවද contact වෙනවද කියන කාරණේ මත ඔය කියන stage එක මේ ඒක කොච්චර මේ visible ද කියන දේ බලන්නේ the proportion of overall service operation that is visible to customer varies according to the level of customer contact. Customer contact එක මත තමයි තීරණය වෙන්නේ. ඊළඟට තුන්වෙනි එක front and back stage service marketing. It includes service delivery and all the other contacts between service firm and customers. ඊට අමතරව තව තියෙන්න පුළුවන් contact points තියෙන්න පුළුවන්. දැන් අපි කලින් කිව්වේ back stage එක ඊට පස්සේ එතන other contact points එක advertising වෙන්න පුළුවන් customers ලා contact කරන ad එකක් දාගන්න ඊට පස්සේ අපි website එකට ගිහිල්ලා බලනවා email සමහර direct marketing වල emails අපිට ආපු අපි කියවලා බලනවා ඊළඟට word of mouth එක ඒවත් එක contact වෙන විදි තමයි හරි all other contacts හරි අනිත් ඕනම විදිහක් ඒවත් බලපානවා මේ servaction system එකේ එතකොට අපි පොඩක් යමු ඊළඟට දැන් අපි සර්විස් එකේ සෙටින් එක. ඒ කියන්නේ දැන් අපි ගොඩක්ම මේක සූට් වෙන්නේ high contact service එකකට. servaction model එක අපි දාලා බලමු කියලා low contact service එක කොහොමද වෙන්නේ කියලාත් බලමු. අපි එකටම කතා කරලෙමු high contact service එක කොහොමද මේක වෙන්නේ කියලා. පහළට යමු ශාමික. හරි ඔය තියෙන්නේ පැහැදිලි ඔක බලපු ගමම දැන් අපි දන්නවා service operation system එක මොකක්ද delivery system එක other contact points. ඒ තුන මොනවාද කියලා අපි දන්නවා මේ අර back stage එක අපිට පේන්නේ invisible technical core එක එතන ඉන්නේ ඊට පස්සේ front stage එක තමයි අපි අර service එක deliver කරන තැන අපි encounter වෙන්නේ එතකොට ඒක අපිට පේනවා interior and exterior facilities equipments මොනවද තියෙන්නේ employees ලා කොහොමද හැසිරෙන්නේ ඒ විතරක් නෙමෙයි other customers ලා කොහොමද එතනට අවිල්ලා ඉන්නේ ඒ කියන දේවලුත් අපිට මේ service එකේ අන්තිම ultimate experience එක හොඳ නරක තීරණය කරන්න ඒවත් බලපානවා. එතකොට දැන් අපි ඊට අමතරව other contact points මම කිව්ව advertising sales calls ඊළඟට billing ඔය හැම එකම. හරි word of mouth ඒවත් එක contact points තමයි. එතකොට මේ service marketing system එක ඔය හැදලා තියෙන ඔය both back stage and front stage ඔය දෙකම එකතු වෙලා එතකොට include service delivery and all other contacts between service and service firm and customers. හරි නේද? ඒක පැහැදිලිද? මේ ඉන්න මැද customer එතකොට එයා contact වෙනවා මෙතන මේ front stage එකත් එක්ක directly. ඊළඟට ඉන්න customers ලා ඊට අමතරව other contact points තියෙන්න පුළුවන්. technical core එක අපිට පේන්නේ නැහැ. එතකොට මේ තියෙන service production system එක service එක හැදෙන විදිහ ඊළඟට service එක අපිට deliver කරන විදිහ
employees ලා ඒ තියෙන equipments පාවිච්චි කරලා එතකොට ඒ අවස්ථාවේදී එතන ඉන්න customers ලාත් අපිට බලපානවා ඊළඟට other contact points තියෙන්න පුළුවන් මේ තියෙන service marketing system එක පැහැදිලිද එතකොට ඔය service marketing system එක මම හිතන්නේ ඔතන මේ ඔය other contact points සහ customer interact වෙන තැන other contact points අපිට customer interact වෙන part එක තමයි මම හිතන්නේ service marketing system එක කියලා කියන්නේ මන්ට හිතෙන විදිහට මම ඒක පොඩ්ඩක් අපව බලන්න මේ කියන්නේ සම්පූර්ණම එක නෙමෙයි මේක මේ service එක operation වෙන තැන මේ ඊට පස්සේ service එක deliver කරන ඊට පස්සේ service marketing system මම පොඩ්ඩක් හරියට බලලා කියන්නම් ඒක මේ මටත් හරියටම හොයාගන්න බැරුව ගියා මේ සම්පූර්ණ සිස්ටම් එකටමද කියන්නේ කොහොම හරි මේ සර්වක්ෂන් සිස්ටම් එක මේක සර්වක්ෂන් සිස්ටම් එක සර්විස් එකේ ප්‍රොඩක්ෂන් එක සහ ඩෙලිවරි එක කොහොමද වෙන්නේ කියලා ඔක්කොම contact points ටික එකතු වෙලා හරි එතකොට ඕක low contact service එකකට බැලුවොත් අපිට back stage එක කොහොමද පේන්නේ නැහැ front stage එකෙත් සමහරට අපිට පහළට යනකොට චාමික හරි front එකෙත් front stage එකෙත් customerට phone calls වලින් equipments mails ඒවා තමයි customer employees එක්ක customer ලොකුවට interact වෙන්නේ නැහැ ඒ වගේම other contact points තියෙන්න පුළුවන් වෙනවා advertising billing word of mouth ඒ වගේ other contact points තියෙන්න පුළුවන් එතකොට අපි දන්නවා නිකන් උදාහරණයක් විදිහට අපි ගමු low contact service එකක් කියන්න බලන්න අපි වාහනයක් repair කරන්න යන එකම ගමු ඉතින් එතකොට වාහනේ repair කරන්නේ කොහොමද ඒ පාවිච්චි කරන්නේ මොනවද equipment අපි ඒව දන්නේ අපිට technical කෝ එක පේන්නේ නැහැ ඊළඟට ඒ වුණාට අපිට පේන්නේ කියන්නේ ඇතුළේ වෙන process එක පේන්නේ නැහැ සමහර විට යා කෝල් කරලා අපිට කියනවා වෙන්න පුළුවන් මේ විදිහට කරන්න ඊළඟට තියෙන equipments මොන හරි පේනවා වෙන්න පුළුවන් self service equipments තියෙනවානේ self service equipments ඕකට කියන උදාහරණයක් මට මතක් වෙන්නේ repair කරන එක ගත්තොත් ඉතින් ඔක් කියන්න බෑ low contact service එක හරි අපි online banking ගමු online banking ගත්තොත් online banking එක දැන් අපිට ඒ website එකේ operate කරන්න ඉන්නේ ඒගොල්ලන් අපිට පේන්නේ නැහැනේ අපිට mails එනවා අපි website එකට යනවා ඒ දේවල් ටික තමයි අපිට පේන්නේ අපි call අර ගන්නවා ඒගොල්ලන්ට ඊළඟට අපි යාලගේ advertisements දකිනවා යාලගේ statements අපිට mail කරනවා හරි ඒ වගේ ඒවා නැතුව අපිට employees ලා එක්ක directly ගැටෙන්නේ නැහැ එතකොට ඒක online banking low contact service එක එතකොට ඒක වෙන්නේ ඔය විදිහට ඒකේ සර්වක්ෂන් සිස්ටම් එක කොහොම තමයි යන්නේ පැහැදිලිද පැහැදිලිද පැහැදිලි ඇති කියලා හිතනවා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් chat එකට දාන්න ඊට පස්සේ මේකේ දැන් අපි කතා කරා චාමික ඊළඟට යමුකෝ හරි theatre metaphor එකට එන්න කලින් දැන් අපි මේ දෙවෙනි ස්ටේජ් එකේදී service encounter stage එකේදී අනිවාර්යෙන් දැනගන්න ඕන high contact low contact service එකක් කියන්නේ මොකද්ද සර්වක්ෂන් සිස්ටම් එක කොහොමද වෙන්නේ කියලා එතකොට ඊට අමතරව තව concept එකක් තියෙනවා moment of truth කියලා හරි moment of truth ඕක මට මතක හැටියට හරියටම මට ෂුවර් නැහැ ඕක පස්සේ කතා කරනවද මන්දා මොකද මේ මතක නැහැ මට ඉස්සරහ තියෙන පාඩම් වල මොනවද තියෙන්නේ කියලා මට පස්සේ කතා කරනවා වගේ මට ලාවට මතකයක් තියෙනවා ඒ කතා නොකරත් අපි දැන් බලමු මේ මොකද්ද මේ moment of truth කියලා කියන්නේ කියලා importance of effectively managing service touch point service touch points කියන්නේ customer ඇවිල්ලා මේ employees එක්ක interact වෙන තැන් අන්න ඒ තැන් හරියම වැදගත් ඒවා effectively manage කරන්න ඕන
හරි සමහර විට ඇඩ්වර්ටයිස්මන්ට් එකේ වීඩියෝ ක්ලිප් එකේ පෙන්නන දේ මෙතනට ඇවිල්ලා උනේ නැති වුණොති. හරි ඒක කියන්නේ බොරුවක් කියලා තේරුණොති කස්ටමර්ස්ලා ෆ්‍රස්ට්‍රේට් වෙනවා. ඒ හින්දා හැමතිස්සෙම මේ moment of truth එක හරි වැදගත්. කස්ටමර්ස්ලා අවුට්ලට් එකට ඇවිල්ලා සර්විස් එක ලබා ගන්නකොට එම්ප්ලොයිස්ලා එක්ක ඉන්ටරැක්ට් වෙනකොට ඒක තමයි moment of truth එක. ඒ කියන්නේ ඇත්ත දැනගන්න වෙලාව කස්ටමර්ස්ලා ඇත්ත හරියට දැනගන්න අවස්ථාව. ඒ හින්දා ඒක හරියම වැදගත්. ඒක මැනේජ් කරගන්න එක අපි ඒ ප්‍රොමිස් වෙච්ච වැලියු එක ඒ විදිහටම කස්ටමර්ට දෙන්න දැනගන්න ඕන. ඒක මැනේජ් කරන්න ඕන. ඒ ටික තමයි ඒකේ තියෙන්නේ. ඊළඟට යමු තියටර් මෙටෆර්. තියටර් මෙටෆර් එකක් කියලා කියන්නේ නිකන් රූපකයක් වගේ. හරි මෙටෆර් එකක් කියන්නේ එන්න මෙටෆර් මට මතක හැටියට රූපක. ඔව් රූපකයක් තමයි මෙටෆර් එකක් කියලා කියන්නේ. theater as a metaphor theoretical metaphor නෙමෙයි theater as a චාම පොඩක් theoretical metaphor පස්සනේ තියෙන්නේ උඩට යමුකෝ theater metaphor is encounter මේ ස්ටේජ් එක ගැන කතා කරනකොට theater එක ඒ කියන්නේ ස්ටේජ් එක theater එකක් කියලා කියන්නේ සිනමා ශාලාව කරේ අපි රඟ දක්වන තැනක්නේ. එතකොට ඒ තියටර් එක රූපකයක් විදිහට යොදාගෙන තියෙනවා මේ සර්විස් ඩෙලිවරි එක ගැන කතා කරන්න. ඒකේ වෙන්නේ මොනවද කියන එක එක්ස්ප්ලেইন කරන්න මේ තියටර් එක රූපකයක් විදිහට යොදාගෙන තියෙනවා. විලියම් ෂේක්ස්පියර් කියන කතාවක් කියනවා. ඒක නම් බලා ගන්න මේ ඒක කියන්නේ ඒක වල කියව ගන්න. ඊට පස්සේ ගොඩක් වෙලාවට මේ theater metaphor as a metaphor concept එක අපිට ගොඩාක් උදව් වෙන්නේ high contact services වලට. මොකද low contact services වල ඔය theater රඟ දක්වන්න ඒ කියන්නේ අපි theater එකක කොහොමද ඉන්නා වගේ තමයි ඉන්නේ කියලා එහෙම ඕනේ නැහැනේ. මිනිස්සුගේ contact වෙන්නේ නැහැනේ. high contact services වල තමයි මේ theater as a metaphor concept එක අපිට ඕන වෙන්නේ. එතකොට මේකේ කියනවා the theater metaphor එකේ කතා කරන්නේ script roles and perceived control theories communicate effectively how one can look at staging service performances to create the experience that customer desire. ඒ බරපතල වාක්‍යෝ නෑ මම නිකන් සරලව කියන්නම්. අපි නිකන් උදාහරණයක් හිතන්න අපි ඉස්කෝලේ ඩ්‍රාමා එකක් කරනවායි කියලා. හරි එතකොට කමන චාමි පාරට අපි ඉස්කෝලේ ඩ්‍රාමා එකක් කරනවා කියලා හිතනවා. එතකොට අපි ඩ්‍රාමා එක කරනකොට තියටර් එක උඩ අපිට මොකක් හරි අපිට ඇක්ට් කරන්න සිද්ධ වෙන්නේ මොකක් හරි ස්ක්‍රිප්ට් එකකට. මට මොකක් හරි චරිතයක් දීලා තියෙනවා ස්ක්‍රිප්ට් එකක් දීලා දෙනවා. මට ඒ විදිහට තමයි ඇක්ට් කරන්න වෙන්නේ. මම එම්ප්ලොයි. මම මේ නළුවෙක්. හරි. එතකොට ඕකම තමයි අපිට ඇප්ලයි කරන්න වෙන්නේ සර්විස් ෆර්ම් එකක එම්ප්ලොයි කෙනෙක් කරන දේ. ඒ කියන්නේ සර්විස් එම්ප්ලොයි කෙනෙක් ප්‍රොවයිඩර් කෙනෙක් කරන දේ. ඒ කියන්නේ එයාලට තියෙනවා යම්කිසි ස්ක්‍රිප්ට් එකක්, රෝල් එකක්. ඔයා මේ විදිහට තමයි hina වෙන්න ඕන. මේ විදිහට තමයි ආයුබෝවන් කියන්න ඕන. කස්ටමර් යනකොට thank you කියලා කියන්න ඕන මේ විදිහට. හරි කස්ටමර් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඔයා කොහොමද රියැක්ට් කරන්නේ? කස්ටමර් බැනගෙන ආවොත් ඔයා බයින්ද යන්න එපා. මොකක් හරි රෝල් එකක් තියෙනවා එයාට perform කරන්න ස්ක්‍රිප්ට් එකක් තියෙනවා. ඒකට තමයි වැඩ කරන්නේ. ඊළඟට perceived control theories. perceived control theories තියෙනවා. ඒ කියන්නේ customers have need of control. ඒ කියන්නේ customers ලා මේ ආවට පස්සේ දැන් ඔයා service provider ඔයා employee ඔයාට ඕන විදිහට ඔක්කොම වෙන්න දෙන්න බෑ. ඒ කියන්නේ අපි ස්ටේජ් එකේ ඉන්නවා තමයි අපිට ස්ක්‍රිප්ට් එකක් රෝල් එකක් තියෙනවා. ඒ වගේම අපි කස්ටමර්ට පොඩි chance එකක් දෙන්න ඕන. එයාට perceived control එකක් දෙන්න ඕන. ඒක කරන්නේ කොහොමද කියලා අපි ඉස්සරහට කතා කරමු. ඒ වගේ විතරක් නෙමෙයි communicate effectively how one can look at staging service performance. මේ හැම එකකින්ම අන්තිමට customer ගේ service experience එක එයා බලාපොරොත්තු වෙච්ච මට්ටමින් දෙන්න උදව් කරගන්න ඕන. හරි එතකොට the script role and perceived control theories communicate effectively how one can look at staging service. කොහොමද effectively
අපි සර්විස් ෆර්ම් එක ස්ටේජ් එකක් කියලා හිතාගෙන මේ සර්විස් එක කස්ටමර් කැමති ආකාරයෙන් එයා සැටිස්ෆයි වෙන විදිහට කොහොමද ඩිලිවර් කරන්න කියන එක තමයි මේකේ කතා කරන්නේ. The theatre metaphor also includes the roles of the players on stage and the scripts they have to follow. මේ theatre metaphor එකේ කතා කරනවා මේ employees ලාට තියෙන roles මොනවද? එයාලගේ script මොනවද? මේ service delivery එකේදී perform කරන්න වෙන කියලා. එතකොට අපි බලාගෙන යමු. Service drama unfolds on stage. Settings may change as performance unfolds. ඒ කියන්නේ අපිට සර්විස් එක නිකන් හරියට ඩ්‍රාමා එකක් වගේ අපි ස්ටේජ් එකක් උඩ දිග හරින. හරි ස්ටේජ් එකක් උඩ perform කරන ඩ්‍රාමා එකක් වගේ. සමහර විට ගෙදර ප්‍රශ්න 1000ක් එක්ක ඇවිල්ලා අපි හිතමු අපි front office officer කෙනෙක් කියලා අපි receptionist කියලා හොඳට hina වෙලා customers එක කතා කරලා ඉන්න වෙනවා. හරි එතකොට අපි ඩ්‍රාමා එකක් නිකන් බොරු මූණක් දාගෙන ඉන්නේ. හරි එතකොට ඊළඟට many service dramas are tightly scripted, otherwise impoverished. ඒ වචනේ මම දන්නේ නැහැ. කොහොම හරි many service dramas are tightly scripted. script එකකට තමයි යන්නේ. එතනින් එහාට වැඩ කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට receptionist කෙන් අහන්නකො ප්‍රශ්න සෙට් එකක්. ඒ ප්‍රශ්න සෙට් එකට එයාට උත්තර සෙට් එකක් තියෙනවා. එයා එතනින් එහාට වෙන දේවල් කියන්නේ නැහැ. හරි එතකොට on the script එකකට තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ. Front stage personnel are like members of a cast. එයාලා නිකන් කතාවක නිකන් cast එකක members ලා වගේ front office stage එකේ personnel ලා තමයි ගොඩක් වෙලාවට. හරි ඔය වගේ roles perform කරන්නේ. හරියට actors ලා වගේ. employees ලාට role එකක් තියෙනවා. මේ bear special cast සමහර වෙලාවට මේ ඔය මොනවාද employees ලාට වෙනම costume එකකුත් තියෙනවා. හරි යාළුවා ඒක ඇඳලා ඉන්නේ අර විදිහට script එකේ විදිහට වැඩ කරන්නේ. හැසිරෙන්නේ කියපු විදිහට අයිබෝන් කියද්දී අත් දෙක තියෙන්න ඕන එක විදිහකට. හරිද? ඊට පස්සේ ආපහු යනකොට නැවෙන්න ඕන තව විදිහකට ඒ වගේ. specific behavior එකක් තියෙනවා script roles තියෙනවා specific special costume එකක් තියෙනවා. නිකන් හිතන්න අර මේ මොකද්ද සමහර හොටෙල්ස් වල දොරටු පාලකයෝ වගේ කට්ටිය ඉන්නේ ගේට් එක දොරගාව මේ දොරගාව අර මොකද්ද මන් දන්නේ එහෙන නිකන් රතු පාට නිකන් අර UK වල ඉන්න කට්ටිය සෝල්ජර්ස්ලා අඳිනවා වගේ ඇඳලා ඉන්නේ අර ලොකුස තොප්පි දාලා එහෙම ඉතින් මේ නිකන් අර නිකන් නළුව වගේ තමයි හරි එතකොට ඒ මම උදාහරණයක් කිව්වේ හැබැයි මෙයාලට මේ විදිහට perform කරන්න මේ චරිතේ මේ විදිහට කස්ටමර්ස්ලා ඉස්සරහ ළඟ දක්වන්න back office එකෙන් ලොකු support එකක් හම්බ වෙනවා. ඒ අවශ්‍ය equipments ඒ වගේම documents ඒ අවශ්‍ය script එක පවා ඒ හැමදේම backstage එකෙන් support එක ඇතිව තමයි කරන්නේ. එතකොට අපි තමයි audience එක. අපි customers ලා විදිහට service එක ගන්න යන අපි තමයි audience එක. ඊට පස්සේ ඒ ටික තේරුණා කියලා මම හිතනවා මේක හොඳට බලා ගන්න මම ආයෙත් කියන්නේ ඊට පස්සේ අපි බලමු service delivery consists of series of events that customers experience as a performance මේ service delivery එකේ elements කිහිපයක් තියෙනවා series of events කිහිපයක් තියෙනවා service facilities තියෙනවා ඒ වගේම personnel මේ ඩිලිවර් මොකක් හරි දැන් අපිට සර්විස් එකක් හම්බ වෙනකොට ඒකේ සර්විස් ෆැසිලිටිස් තියෙනවා. සහ පර්සනල් එම්ප්ලොයිස් ලා ඉන්නවා. එතකොට මේ සර්විස් ෆැසිලිටිස් imagine service facilities as contained in the stage on which the drama unfolds. සර්විස් ෆැසිලිටි එක අපිට හිතන්න පුළුවන් ඒක තමයි මේ ස්ටේජ් එක. අපි සැලොන් එකකට කොණ්ඩේ කපන්න යනකොට ඒක සර්විස් ෆැසිලිටිස්. හරි සැලොන් එක ඒ තියෙන චෙයා එක ඊළඟට ඒ තියෙන පොඩි පොඩි ටූල්ස් හැම එකම ඊට පස්සේ personnel the front stage personnel are like the members of a cast playing their roles එතකොට මේ personnel එක ඒ personnel එක කියන්නේ employees ලා තමයි ඔන්න ගොඩක් වෙලාවට front stage employees ලා ඒගොල්ලෝ තමයි නළුවෝ හරි එයාලා තමයි එක එක roles රඟ දක්වන්නේ මේ වේදිකාවේ ඉඳගෙන සැලොන් එක වේදිකාවක් කියලා ගත්තොත් ඒකේ තියෙන බඩු බාහිර ආදී අපි props කියලා ගත්තොත් එතකොට මේ ඉන්න employee තමයි beautician තමයි actor වෙන්නේ.
හරි එතකොට some stages have minimal props දැන් සමහර services වල props හරි අඩුයි දැන් taxi service එක taxi යනහම වෙන මොකුත් නැහැනේ හරි සමහර ඒවල props ගොඩාක් ඕන වෙනවා ඔය අපි හිතමු ලක්ෂරි හෝටල් එකක් කියලා එතකොට ඒකේ ගොඩාක් දේවල් තියෙනවානේ එලිමන්ට්ස් ගොඩාක් තියෙනවානේ එතකොට ඒකේ ඒ කියන සර්විස් එක කියන ඩ්‍රාම එක රඟ දක්වන්න ගොඩාක් එලිමන්ට්ස් යොදා ගන්නවා props යොදා ගන්නවා ඒවා මේ අමතර මං කිව්වේ රීඩින් මැටීරියල් එකේ තිබ්බ දේවල් දැන් ඊට අමතරව මේ තියටර් මෙටාෆර් එකත් එක්ක ලින්ක් වෙන තව concepts දෙක තුනක් තියෙනවා ඒකත් උහුම් බලාගෙන යමු එකක් තමයි mood theory එක කියන්නේ mood theory එක කියලා කියන්නේ දැන් අපි ඩ්‍රාමා එකක් බලනකොට අපිට සතුටුයි හරි අපි කැමැත්තෙන් බලනවා අපේ mood එක හරි happy mood එකක් තියෙන්නේ ඒ වගේම තමයි theater as a metaphor concept එකේදී මේ mood theory එක ගැන කතා කරන්න අපිට සිද්ධ වෙනවා. When the customer enters to the service encounter, customer කෙනෙක් service encounter එකකට ආවට පස්සේ it should be able to adjust the mood of consumers. customer ගේ mood එක adjust කරන්න හැකියාවකුත් ඒකට තියෙන්න ඕන. customer එන්නේ නිකන් තරහ ගින් රවාගෙන ඔරෝගෙන නම් ඒ encounter වෙන අවස්ථාවේදී employees ලාට සහාය facilities වලට හැකියාව තියෙන්න ඕන customer ගේ mood එක change කරන්න. කස්ටමර් හරිම ස්ට්‍රෙස්ෆුල් විදියට හොටෙල් එකට එන්න නමුත් එයා එතන යන්න ඕන ඒ මූඩ් එක නැති කරගෙන. ඒකයි මූඩ් තියරි එකේදී කියන්නේ. by using pleasant personnel ඒ කියන්නේ හොඳ හරිම ප්‍රසන්න විදියට කතා බහ කරන greeting කරන employees ලා ඊළඟට surrounding එක stressful customer කෙනෙක් ආවට පස්සේ හොටෙල් එකකට ඒ තියෙන calm surrounding එක ඊළඟට greeneries වටපිටාව හැම එකම උදව් වෙනවා මූඩ් එක නැති කරන්න කස්ටමර්ගේ. එතකොට මේ මූඩ් තියරි එකත් මේකත් එක්ක ලින්ක් වෙලා යන්නේ. එතකොට මේ මූඩ් තියරි එක කරන්න පුළුවන් තව විදිහක් තමයි this can be done by control theory. මූඩ් තියරි එක කරන්න අර විදිහට කරන්න පුළුවන්. ඒ කියන්නේ pleasant personnel ගන්න පුළුවන් ඊළඟට surrounding එක හදන්න පුළුවන් ඒ පාවිච්චි කරන equipments ඒ හැම දෙයක්ම. ඊට අමතරව control theory එකනොත් කරන්න පුළුවන් using the perception of control. This can be done by control theory using the perceptions of control. Control theory එක පාවිච්චි කරලා මේ වැඩේ කොහොමද කරන්නේ කියලා අපි බලමු. Control theory එක කියන්නේ දැන් ඔන්න දැන් theory ගොඩක් ආවා. දැන් අපි කතා කර කර හිටපු main එක තමයි theater as a metaphor concept එක. හරි. එතකොට ඒකේ පස්සේ අපි කතා කරා කොහොමද ඔය ඒක ඇතුලේ අපි කතා කරා ස්ක්‍රිප්ට් රෝල්ස් මොනවද කියන්නේ කස්ටමර්ස් ලයික් එන්කවුන්ටර් වෙනකොට අර මේ එම්ප්ලොයිස් ට පර්ෆෝම් කරන්න වෙන එක රෝල්ස් ස්ක්‍රිප්ට් ගැන කතා කරා ඊට පස්සේ ඒ කස්ටමර්ගේ මූඩ් එක චේන්ජ් කරන්න අපිට මූඩ් තියරි පාවිච්චි කරන්න පුළුවන් මූඩ් තියරි එක කරන්න අපි තුවා කස්ටමර්ට එක හොඳට හිනා වෙලා කතා බහ කරන එම්ප්ලොයිස් ලා ගන්න පුළුවන් ඒ බිහේවියර්ස් මැනේජ් කරන්න පුළුවන් ඊළඟට සරවුන්ඩින් එක හදා ගන්න පුළුවන් කියලා. ඊට අමතරව මූඩ් තියරි එක අපිට ක්‍රියාත්මක කරන්න කන්ට්‍රෝල් තියරි එක යොදා ගන්න පුළුවන්. කන්ට්‍රෝල් තියරි එක කියලා කියන්නේ සරලවම කස්ටමර්ට අපි පොඩි මේ සර්විස් process එක ඇතුලේ delivery process එක ඇතුලේ පොඩි chance එකක් දෙනවා පොඩ්ඩක් එයාට ඕන විදිහට දේවල් හදා ගන්න. එයාට පොඩ decisions ගන්න උදව් කරනවා. එකක් තමයි කියන්නේ control කරන්න අවස්ථාවක් දෙනවා service delivery එක. මේ process එක. The perceived control theory hold that customers have a need for control during the service encounter. Service encounter එකට ආවට පස්සේ customer ට පොඩි කියන්නේ මටත් පොඩ්ඩක් මේකට engage වෙන්න කියන්නේ මටත් තීරණ ගන්න අවස්ථාවක් දෙනවා නම් හොඳයි කියලා customers ට හිතෙනවා. The higher level of perceived control during the service situation, the higher will be the level of satisfaction. Customer ට හොඳට එයාට කැමති විදිහට දේවල් කරගන්න chance එක දෙන තරමට එයා satisfied. ඉතින් හැමෝම එහෙමනේ අපිට control එකක් තියෙන තැනකට අපි කැමති. ඒ වගේම තමයි මේකේ ඒ විදිහටම apply වෙනවා. තේරුණාද? මේක චුට්ටක් පැටලෙන තැන මේක past papers වල අහලත් තිබ්බ තැනක් මේක මම මේ එක හැම එකම නැහැ මේ ඒනට past papers වල තිබ්බා. ඒකයි මේ මම reading material එකකින් අරගෙන කිව්වේ. මේක මේ tute එකක් වෙනවම කරා. මේක පැහැදිලිද? චමි පැහැදිලිද? අවුලක් නැහැ මිසේ. අවුලක් නැහැ. හරි thank you.
හරි එතකොට දැන් මේ control theory එක කතා කරානේ මේ control theory කියන්නේ customerට පොඩි control එකක්. එයාට පොඩක් service process එක ඇතුලේ පොඩි control එකක් දෙනවා. ඒ කියන්නේ යාට control කරන්න අවස්ථාවක් දෙනවා. මේක කරන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. The perception of control can be behavioral. behavioral වෙන්න පුළුවන්. එහෙම නැත්නම් decisional වෙන්න පුළුවන්. නැත්නම් cognitive වෙන්න පුළුවන්. මොකද්ද? තුනක් තියෙනවා. The perception of control can be behavioral, decisional and cognitive. තුනයි. අපි එකින් එක බලමු මොනවද ඒ කියලා. පළවෙනි එක තමයි behavioral. Behavioral allows the customer to change the service situation, allows the customer to change the service situation by asking the firm to customize its typical offerings. මම අපව කියන්න ඉන්න. හරි sorry පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් පරක් වුණානේ. දැන් මම කීකේ හිටියේ දැන් මේ service the perception of control can be behavioral, decisional and cognitive. ඒක behavioral එක behavioral කියලා කියන්නේ customerට chance එකක් දෙනවා එයාගේ situation එක customize කරගන්න. ඔයාලා ලියා ගන්න එක මම ඉස්සරහත් කිව්වා allows the customer to change the service situation by asking the firm to customize its typical offerings. එයාගේ offering එක කියලා කියන්නේ අපි service එක customize කරගන්න. දැන් හිතන්නකො මෙහෙම දැන් චාමික යනවා එයාගේ girlfriend එක්ක මේ restaurant එකකට දැන් යනවා මොකද dinner out එකක්. හරිද? චාමික ගිහිලා ඉල්ලනවා මට candle light dinner එකක් ඕන මෙන්න මේ විදිහට මෙතන මෙහෙම beach එකයි ඉන්නේ මෙහෙම මේ වගේ flower arrangements කරපු candles මෙච්චර පත්තු කරපු candle night dinner එක ඔයා ඉල්ලන්නේ. එතකොට ඔයාට තියෙනවා behavioral. ඒ කියන්නේ control එක. ඔයාට ඕන විදිහට තමයි හදන්නේ. හරි? එතකොට ඔයාට හරි සතුටුයි ඔයා satisfied මට control එකක් තියෙනවා. මට එයා කියන මේක තමයි අපි දෙන package එක ඕනේ නම්. ඒ කියන්නේ අපි දෙන package එක මෙච්චර flower decorations දාලා මෙච්චර candles ගානක් දාලා වයින් ග්ලාසස් දෙකයි ඊට වැඩිය වයින් බෑ. ඒ වගේ පැකේජ් එකක් හදලා තියෙනවා. ඊළඟට ශාමික කියනවා නෑ නෑ වයින් ග්ලාසස් 4ක් විතර ඕන කියලා. ඒ වගේ මේ එයාට මේ කන්ට්‍රෝල් එකක් තියෙනවා. එහෙනම් ඔයා මේ ගන්න දීලා මේ විදිහට චේන්ජ් කරගන්න chance එක තියෙනවායි කියලා. ඒ වගේ අවස්ථාවක් අපි කියනවා behavioral කියලා. දෙවැනි එක decisional. හරි decisional. ඒ කියන්නේ මෙහෙමයි. The customer can choose between two or more standardized options. මොකද්ද? The customer can choose between two or more standardized options without changing either opinion. ඒ කියන්නේ මෙහෙම. අපි යනවා රෙස්ටෝරන්ට් එකට අයියෝ රෙස්ටෝරන්ට් සුයි හොටෙල් සුයි සැලොන් එකේ තමයි ඔළුවටනේ කරන්න දෙයක් නැහැ. මේ අපි යනවා රෙස්ටෝරන්ට් එකකට ගිහිල්ලා දැන් එතන ටේබල්ස් හදලා තියෙනවානේ අපිට දැන් ඉතුරු වෙලා දෙනවා ටේබල්ස් 5. එතකොට කවදාවත් රෙස්ටෝරන්ට් එකේ මේ ඉන්න මිනිස්සු ඇවිල්ලා කියන්නේ ඔයා මෙතනින්ම වාඩි වෙන්න ඕන කියලා එහෙම කියන්නේ නැහැනේ. අපිට කැමති දැනකින් එකක් තෝරගන්න අපිට මේ අයිතිය තියෙනවා. කියන්නේ කන්ට්‍රෝල් එක දීලා තියෙනවා. මෙතනින් ඇවිල්ලා ඉඳ ගන්න ඔයාගේ වන් මේ ගන්න ඔයාට මේ සීට් එක තමයි හම්බෙන්නේ කියලා එහෙම නැහැනේ. සමහර තැන් තියෙනවා පොඩක් වැඩියෙන් කියලා යන්න. නමුත් මේ අපිට කන්ට්‍රෝල් එක තියෙනවා ඒ ස්ටෑන්ඩර්ඩයිස්ඩ් ඔප්ෂන් වල ඩිසිෂන් එකක් ගන්න. එක්ක බීච් සයිඩ් එක වෙන විදිහට එහෙම නැත්නම් වෙන මොකක් හරි pool එකේ වීව් එකක් වෙන විදිහට ඒ වගේ. එතකොට අපිට ඒ ඔප්ෂන් එක දීලා තියෙනවා. choose between two tables in a restaurant. ඊළඟට cognitive කියලා කියන්නේ මේක හොඳට අහගන්න when the customer understands why something is happening. When the customer understands why something is happening and knows what will happen next.
and knows what will happen next. ඒ කියන්නේ customer තේරුම් ගන්නවා මොකක් හරි දෙයක් වෙනවා. හරි සහ එයාට දැනගන්න හම්බෙනවා ඊළඟට මොකක්ද වෙන්නේ කියලා. එන්නේ ඒකට අපි කියනවා ඒකත් යම්කිසි ආකාරයක එයා නිකන් අර control එකක් කියන්නත් බෑ. ඒ කියන්නේ මේක control perception of control කියන එකට දීලා තිබුණාට ඒක එකපාරම කිව්වට එහෙම control එකක් එයාට හිමි වෙන අවස්ථාවක් කියන්න බෑ. නමුත් එයාට පොඩ්ඩක් අර සැලකිල්ලක් හම්බෙන තැනක්. ඒ කියන්නේ හිතන්නකො මෙහෙම ඔයා ෆ්ලයිට් එක යන ගිහලා ෆ්ලයිට් එක ඩිලේ වෙනවා. ඔන්න ඔයා දැනගන්නවා ෆ්ලයිට් එක ඩිලේ වුණා කියලා. දැන් කස්ටමර් ඔතන ඩිලේ වුණා කොච්චර ඩිලේ වුණාද කොච්චර වෙලාවක් ඩිලේ වුණාද කියලා දන්නේ නැතුව ඔය හිටියොත් එයාට එන ඉස්සරහදයක් කියන්නේ ස්ට්‍රෙස්ෆුල් වෙනවා. මොකද මට මෙතන කීයට යන්න හම්බෙයිද එහෙම දන්නේ නැහැනේ. හැබැයි කිව්වොත් පැයක් ඩිලේ වෙනවා කියලා ආයා දන්නවා පැයකින් කියලා. හරි ඩිලේ වුණා. Flight delay due to a technical error, then know how long the flight will be delayed. එතකොට දැනගන්නවා කොච්චර වෙලාවක් flight එක delay වෙනවද කියලා. ඒක cognitive. හරි එතකොට මේ වගේ පොඩියට විස්තර කරාම ඇත්තේ මට මතක නැහැ අවුරුදු 2018 හරි 19 හරි පොඩ්ඩක් බලන්න ওই ප්‍රශ්නේ මේ එතකොට ඒකට ඔය ඔක්කොම දාලා ලියන්න තියෙන්නේ. ඔය ඔක්කොම දාලා ලියන්න කොහමද තියටර් මෙටාෆෝර් එකෙන් ප්‍රශ්නයක් තිබ්බා මැඩම් කරපු වෙන ප්‍රශ්නයකද මම කොහොමද මැඩම් එදා කරේ පාස් පේපර්ස් තම පොඩ්ඩක් චෙක් කරලා බලන්නකෝ මාත් අපහු බලන්න මට මතක නැහැ අවුරුද්ද කොහොම හරි දැන් අපි කතා කරලා ඉවරයි තියටර් ඇස් මෙටාෆෝර් ඒක යටතේ තියෙන පොඩි පොඩි තියරිස් ටිකක් අපි කතා කරා ඒකේ ස්ලයිඩ්ස් වල නැහැ රීඩින් මැටීරියල් එකෙන් හොඳටම තියෙනවා ඔයාලට මම කියපේක තේරුම් නැති වුණොත් රීඩින් මැටීරියල් එක කියලා බලන්න එක්සැම්පල් එක හොඳටම විස්තර කරලා තියෙනවා ඕන කෙනෙක්ට තේරෙනවා එක්සැම්පල් එහෙම ලියා ගන්න බැරි වුණා නම් පොඩ්ඩක් රීඩින් මැටීරියල් එක කියවන්න එතකොට ඔයාලට එක්සැම්පල්ස් ලියා ගන්න පුළුවන් ඊළඟට implications of customer participation in service delivery ඊළඟ point එක චාමික පහළට customers ලා මේ service deliveries එකත් එක්ක සම්බන්ධ වෙනකොට තියෙන implications අනිවාර්යයෙන්ම එයාලට ගොඩක් information ඕන. මොකද අපි කලිනුත් කිව්වා වගේ හැමතිස්සෙම මේ service එක ඇතුලේ මතක තියාගන්න customer ගොඩක් වෙලාවට high contact services වල people processing වල customer production role එකක් perform කරනවා. එතකොට එයා production role එකක් perform කරන්න නම් එයා ඒ රෝල් එක කොහොමද කරන්න ඕන කියලා information තියෙන්න ඕන. එතකොට greater need for information or training to help customers to perform well to get the desired results. එයාට අවශ්‍ය කරන desired result එක experience එක ගන්න අනිවාර්යෙන් එයාට informations ප්‍රමාණවත් පරිදි තියෙනවා නම් හොඳම උදාහරණේ මම අර කලින් කුප්පියද මන්ද කිව්වේ මට මතක නැහැ අපිට online exams තියන යනකොට ඒ exam එක කරන්න ඕන විදිය app එක install කරගන්න එකේ ඉඳන් ෆොටෝ එක ගහන්නේ කොහොමද කියන එක හැම එකම instructions දුන්නානේ බැරි වෙලාවකත් අපිට online exam තියෙනවා මෙන්න මේ platform එකෙන් තමයි තියන්නේ ඔයාලා ලෑස්ති වෙන්න කියලා කිව්වනම් අපි අනිවාර්යෙන් exam එක ඒ කියන්නේ අනා ගන්නවා පේපර් එක ලියන එක නෙමෙයි ඒක ටෙක්නිකල් සයිඩ් එක. එතකොට අපිට ඒ එක්සෑම් එක හොඳට කරගන්න ඒක හොඳට perform කරන්න අපිට දවුනා information. හරි? ඒ හින්දා ඒක හරියම වැදගත්. Customers should be given a realistic service preview in advance of service delivery so they have clear picture of their expected role. හරි ඒකම තමයි. එයාලගෙන් බලාපොරොත්තු වෙන රෝල් එක සම්බන්ධයෙන් ක්ලියර් පික්චර් එකක් එයා ගාව තියෙනවා. මේ මොකද මේ පික්චර් එකෙන් දාලා තියෙන tourist appreciate easy to understand instructions when traveling. travel කරනකොට ගොඩක් අය ටුවරිස්ට්ලාට දැන් වෙන වෙන රටවල් වලට යන කට්ටිය එතකොට ඒ තියෙන ඒවා සමහරට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ හින්දා හැමතිස්සෙම එයාලට හොඳ instructions දෙන්න ඕන කොහොමද කරන්න කියලා. ඊට පස්සේ අපි ඉවරයි second stage එක දැන් අපි යන්නේ process එකේ decision making process එකේ අන්තිම එක post encounter stage. දැන් ඔන්න අපි service එක අරගෙන ඉවරයි. දැන් ඔන්න service එකේ encounter එකෙන් පස්සේ මොකද වෙන්නේ? මේක ප්‍රධාන වශයෙන් දෙකයි. evaluation of service performance and future intentions. evaluation of service performance and future intentions. ඉතින් ඊට පස්සේ slide එක දැන් චාමික හරි
දැන් ඔන්න අපි සර්විස් එක අරගෙන ඉවරයි. අරගත්තට පස්සේ එයාගේ satisfaction එක, customer satisfaction is central to the marketing concept. මාකටිං කන්සෙප්ට් එකට කියන්නේ ඒකේ මැද කියන්නේ ඒක වටා තමයි ඒක තමයි මැද කස්ටමර් සැටිස්ෆැක්ෂන් එක. ඒ වටානේ අපි හැමදේම ගොඩනගාගෙන තියෙන්නේ. ඒක එතකොට ඒක තමයි මේ කතා කරන්නේ. කියන්නේ අපි සර්විස් එක දුන්නාට පස්සේ එයා කන්සම්ප්ෂන් එකෙන් පස්සේ satisfaction defined as attitude like judgment following a service purchase or series of service interactions. satisfaction එක attitude එක හරි අපිට කොයි වගේ ඇටිටියුඩ් එකක් නේ තියෙන්නේ. අපි ඒක සම්බන්ධයෙන් දෙන ජජ්මන්ට් එක. ඊළඟට customers have expectations prior to consumption අපි කිව්වා pre purchase stage එකේදී customer expectations කොහොමද build up කරගන්නේ කියලා. එතකොට ඒ consumption එකට කලින් තියෙන්නේ. එතකොට observe service performance compare it to the expectation. customer මොකද කරන්නේ? එයා consumption එක service එක consume කරන්න කලින් එයාගේ තිබ්බ expectations compare කරලා බලනවා එයාට හම්බෙච්ච service performance එකත් එක්ක. ඒ කියන්නේ එයා observe කරනවා ඊට පස්සේ service performance එක කොහොමද කියලා. මම හිතාගෙන ආවේ මෙහෙමයි. මේ විදිහට තියෙයි කියලා. ඊට පස්සේ එයා service එකේ අතරතුරේ ඔක observe කරලා බලනවා service එකේ performance එක කොහොමද කියලා. ඊට පස්සේ එයා compare කරලා බලනවා service එකේ performance එකයි expectation එකයි. එතකොට එතනින් සමහර විට යාට dissatisfied වෙන්න පුළුවන්, satisfied වෙන්න පුළුවන්, ඊටත් එහා ගිහලා delight වෙන්න පුළුවන්. අපි මතක ඇති අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් ඔය customer perceived value එකේදී advanced marketing වල මතක ඇති customer satisfied වෙනවා, එහෙම නැත්නම් dissatisfied වෙනවා, එහෙම නැත්නම් delighted වෙනවා කියලා. මතකනේ? හැබැයි අපි මේකෙදි කියන්නේ එක positive disconfirmation, confirmation and negative disconfirmation කියලා. අර තුනම තමයි මේකේ පාවිච්චි කරන්නේ ওই වචන තුන. positive disconfirmation, confirmation, negative disconfirmation. positive disconfirmation කියලා කියන්නේ is better than expected. මම හිතුවටත් වඩා සර්විස් එක මාරම හොඳයි. මම හිතාගෙන ආවටත් වඩා ගොඩක් ඉහළ තත්ත්වයක සර්විස් එක තිබ්බා නම් අපි කියනවා positive disconfirmation කියලා. මම හිතුවා වගේම සර්විස් එක තිබ්බා. ඔන්න confirmation. හරි? සර්විස් එක හිතුවා වගේම තිබ්බා නම් confirmation. හිතුවට වැඩි, ඒ කියන්නේ හිතන් ආවට වැඩිය පහළ මට්ටමක තිබ්බේ. එතකොට negative disconfirmation. ඔය වචන තුන හුරු කරගන්න. ඊට පස්සේ අපි කතා කරනවා satisfaction reflects perceived service quality, price, quality, trade-offs, personal and situational factors. මේ satisfaction එක ගොඩක් වෙලාවට සර්විස් එකේ quality එක අපි ඒකට ගෙවන මුදල ඊළඟට ඒ විතරක්ම නෙමෙයි personal and situational factors උත් හේතු වෙනවා මේ satisfaction එක කියන කාරණේට. සමහර මිනිස්සු ඉන්නවා කොච්චර කළා satisfy කරන්න බෑ. ඒක යාගේ personal differences නිසා. ඒ වගේම සමහර situational factors. හරි සමහර කාලේ තියෙන්න පුළුවන් දැන් අපිට පොඩි දේත් ඇති. ඒ කියන්නේ පොඩි කියන්නේ අපි හිතමුකෝ දැන් මේ කොවිඩ් කාලේ ගේ ඇතුළට වෙලා ඉඳලා අපි මොකක් හරි අපි අවුරුද්දම ගේ ඇතුළේ ඉන්නවා කියන කොහෙවත් යන්නේ නැහැ. හරි මම වගේ කොහෙවත් යන්න නැහැ. එතකොට මේ ඇතුළේම ඉඳලා මාව එකයි යනවා පොඩි රෙස්ටොරන්ට් එකකට කන්න. මට වැඩක් නැහැ ඒක කොහොමද උනා මට ඒක නිකන් අර එන ලොකු දෙයක්. එතකොට සිටුේෂනල් ෆැක්ට් එකක් තමයි මගේ සැටිස්ෆැක්ෂන් එකට හේතු වෙලා තියෙන්නේ. හරි එතකොට ඒකේ තියෙන quality එක, price එක සහ situational factors සමහර වෙලාවට satisfaction එක තීරණය කරන්න හේතු වෙනවා. ඊළඟට research shows links between customer satisfaction and firm's financial performance. Researchers වලින් කියනවා customer ගේ satisfaction එකයි firm එකේ financial performance එක අතරයි සම්බන්ධතාවයක් තියෙනවා කියලා. හරිනේ. ඒ කියන්නේ හොඳ customers ලා නිතර satisfy වෙන්න ඒගොල්ලෝ ආපහු අපේ service firm එකට එනවා. ඒ විතරක් නෙමෙයි customer satisfy වෙන්න එයා ඒක අනිත් අයට කියනවා. word of mouth. එතකොට ඒ හරහා firm එකේට හොඳ financial performance එකකට ළඟා වෙන්න පුළුවන්. එතන ඒක ඇල තේරුණායි කියලා අපි යමු අන්තිම කොටසට. චාමික පහලට යමු.
right අන්තිම කොටස ඒක කියන්නේ customer delight customer මං කිව්වේ එයා expect කරපු කර්මයටත් වඩා එහාට ගිහිල්ලා delight වෙන එක go beyond the satisfaction එකෙන් එහාට ගිහිල්ලා research shows that delight is a function of researchers ලා කියනවා මේ customer delight කියන එක හැදිලා තියෙන්නේ මෙන්න මේ පහළ තියෙන components තුනේ it's a function of 3 components පළවෙනි එක තමයි unexpectedly high level of performance හිතා ගන්න බැරි විදිහට ඉහළ ගුණත් දෙකකින් යුක්ත සේවාවක් අපිට හම්බ වෙනවා unexpectedly high level of performance මේ හේතුව හින්දා අපිට ඩිලයිට් වෙන්න පුළුවන් හරි අපි expected කරන ප්‍රමාණයට වඩා ගොඩක් වැඩි ඊළඟට arousals surprise excitement දැන් හිතන්න සමහර hotels වලට ගියාම ඒගොල්ලෝ කිව්වේ මෙන්න මෙහෙම වගේ මෙන්න මේ වගේ ඒවල් ටිකක් තමයි සර්විස් එකක් දෙන්නේ කියලා හිටපු ගමන් ඇවිල්ලා මොකක් හරි මේ සර්ප්‍රයිස් එකක් දෙනවා එක්සයිට්මන්ට් එකක් එක්කෝ ඇවිල්ලා ක්ලාසිකල් බෑන්ඩ් එකක් ටක් ගාලා ප්ලේ කරනවා නමුත් ඒකේ ඇජෙන්ඩා එකේ තිබ්බේ නැහැ එහෙම වෙන්න පුළුවන් හරි එතකොට ඒකින්ද එයා ඩිලයිට් වෙන්න පුළුවන් කස්ටමර් ඊළඟට පොසිටිව් එෆෙක්ට් ප්ලෙෂර් ජෝයි or හැපිනස් හරි ඒ සර්විස් එක ගියපු විදිහට මාර කියන්නේ මාර රිලැක්ස් එකක් මයින්ඩ් එකට ආවා හරිම සතුටක් දැනුණා හරි එතකොට ඒ වගේ හේතුත් නිසා මේ කස්ටමර් ඩිලයිට් වෙනවා සර්විස් එකේ තියෙන ක්වොලිටි එකට අමතරව ඊට පස්සේ ඊළඟට මේක බලන්න දැන් ওই customer delight එකේ components වලින් කතා කරේ is it possible මේක ප්‍රශ්නයක් is it possible for customers to be delighted by very mundane service මට වචනේ කියව ගන්න බෑ මේ කොහොම හරි මේ වචනේ තේරුම තමයි නිකන් boring services තියන්නේ mundane හරි මන් දන්නේ ඔයාලා පොඩ්ඩක් ප්‍රොනවුන්ස් කරලා බලන්න ඒක ගහලා මේ dictionary එකේ මේ services හරිම boring dull services තියන්නේ ඒ කියන්නේ කිසිම නේද අපි හොටෙල් එකක ඊළඟට සැලෝන්ස් හරි ඉන්ටරෙස්ටිං නේ හැබැයි services තියෙනවා සමහර ඒවා නිකන් අපි නිකන් හිතමු උදාහරණයකට ඉන්ෂුරන්ස් කම්පැනියක් කියපු ගමු ඉන්ෂුරන්ස් කම්පැනියක් කියපු ගමම එහෙන හිසරදයක් වගේ මතක් වෙන්නේ බලෙන් අපිට මේ ඉන්ෂුරන්ස් මේ පැකේජස් දාන්න හදනවා හරි එතකොට මේ ඉන්ෂුරන්ස් සර්විසස් පවා අපි හිතමු අපි ඉන්ෂුරන්ස් ගත්ත කස්ටමර් කෙනෙක් කියලා ඒ වුණාට ඒගොල්ලන්ගේ තියෙන සමහර මාකටිං ටැක්ටික්ස් අපිට වදයක් වෙලා හරි එක්ක ඒගොල්ලන්ගේ සර්විස් එක හරියට perform කරන්නේ ඒ හින්දා මේව නිකන් හරි ඩල් සර්විසස් විදිහට තමයි ගන්නෙ එතකොට මේ වගේ එකක කස්ටමර් ඩිලයිට් වෙන්න පුළුවන්ද පුළුවන් හරි ඒක සර්විස් ප්‍රොවයිඩර්ගේ අතේ තියෙන්නේ මේ වගේ ඩල් සර්විස් එකක වුණත් කස්ටමර් ඩිලයිට් කරන්න පුළුවන් කොහොමද ඩිලයිට් කරන්නේ මේකට කේස් එකක් දීලා තිබ්බා මොකේද රීඩින් මැටීරියල් එකේ ඔය එකේ ඇති ඔය තියෙන කේස් එක ඔය අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ තමයි ඔය පහළ තියෙන්නේ ඔය කේස් එකෙන් තියෙන්නේ progressive insurance seeks to delight customer through exceptional customer service කියලා action 2.1 මේ ඔය කේස් එක ලොකු විස්තරයක් එක්ක රීඩින් මැටීරියල් එකේ තියෙනවා ඒකේ වෙන්නේ ඔය progressive කියන insurance එක ඒගොල්ලෝ ටක් ගාලා එයාලගේ සර්විස් එක හදලා තියෙන්නේ ආය ඇක්සිඩන්ට් එකක් ක්‍රැෂ් එකක් මොකක් හරි වෙච්ච ගමන් ටක් ගාලා විනාඩි කිහිපයක් ඇතුළත එතනට එනවා ඇවිල්ලා ලීගල් ප්‍රොසීජර්ස් ඒ ඔක්කොම බලනවා ඒවට යන කොස්ට් එකක් පියවනවා ඊළඟට ඒ ඇක්සිඩන්ට් එක නිසා වෙච්ච පාඩු ටක් ගාලා පියවනවා ඊළඟට එයාලට මෙඩිකල් ට්‍රීට්මන්ට්ස් ඒව අරන් දෙන්න තියෙනවා නම් ඒවත් ටක් ගාලා කරනවා මාර ඉෆෙක්ටිව් efficient service එකක් දෙනවා ඔය progressive insurance එක ඒක පිටරට කම්පැනි එකක් එතකොට customer delighted එයාට හිතා ගන්නත් බෑ කෝල් කරලා විනාඩි කිහිපයක් ඇතුළත ඉන්ෂුරන්ස් කම්පැනි එක එතනට ඇවිල්ලා අපේ වැඩ ටික හොඳට කරලා දුන්නා කිසිම දෙයක් අපිට හොයන්න බලන්න ඉතුරුන්නේ නැහැ කියලා customer delighted එතකොට even මේ වගේ dull service එකක වුණත් අපිට කස්ටමර් ඩිලයිට් කරන්න පුළුවන් ඒක ඩිපෙන්ඩ් වෙන්නේ අපි කොහොමද මේක ඩිලිවර් කරන්නේ කියන දේ මත
strategic links between customer satisfaction and corporate performance. එතකොට අර කලින් කිව්වා වගේම මේ customer satisfaction එක සහ corporate performance අපි financially හෝ වේවා ඒ corporate එකේ image එක අතින් හෝ වේවා කොහොම හරි මේ දෙක අතර link එකක් තියෙනවා. ඒ විතර නෙමෙයි අපිට පුළුවන් කස්ටමර්ගේ ලෝයල්ටි එක වැඩි කරන්න අපිට සර්විස් එකේ ෆීඩ්බැක් ගන්නකොට දැන් අපි හිතන්නකෝ හොටෙල් එකක ගිහිල්ලා මේ මට මතකයි එක සැරයක් අපි මේ වෙඩින් එකකට ගිහිල්ලා එතන තියෙනවා මේ ෆීඩ්බැක්ස් අපිට ලියලා එන්න පුළුවන්. එතන කෙනෙක් වෙලෙස ලියන්න කියලා. එතකොට නිකන් මම පොඩි කාලේ නිකන් මට ඒක හෙන ලොකු දෙයක්. ඒ කියන්නේ මෙහෙම මේ ෆීඩ්බැක් එකක් මේ කම්පැනි එකේ එහෙම පොඩි කාලේ මානසික මට්ටමින් හින්දා දන්නේ කොහොම හරි එහෙම අර ෆීඩ්බැක්ස් මොකකින් හරි ඉල්ලපුවාම මේ ඒක මේ කස්ටමර්ගේ ලෝයල්ටි එක වැඩි කරන්න එක හේතුවක්. දැන් අපි හිතමු අපි දරාස්වලින් මොන හරි මේ ඔන්ලයින් ඕඩර් කරා කියලා ඊට පස්සේ ඒගොල්ලන්ගේ ෆීඩ්බැක් මේ ෆෝම් එක ෆිල් කරන්න ඒ කියන්නේ 아무තු කියන්නේ කැමැති. ඒ සර්විස් එක හොඳයි නම් අපි ඇප්‍රීෂিয়েට් කරලා දෙනවා. ඒතකොට ඒක ලෝයල්ටි එක වැඩි කරන්න එක හේතුවක්. හරි. එතකොට පාඩම ඉවරයි. ඊළඟට තියෙනවා එහා පැත්තේ සමරි දෙකක්. දැන් අපි කතා කරපු එකේම සමරි එක. ඒක ඉතින් ඔයගොල්ලෝ කියව ගන්න තමයි තියෙන්නේ. අපි ඊළඟට තුන්වෙනි පාඩමේ හතරවෙනි පාඩමත් ළඟදීම දවසක කරමු. අද තේරුණා කියලා මම හිතනවා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මොන හරි තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් මම කියප එකක් තේරෙන්නේ නැත්නම් රීඩින් මැටීරියල් එකෙත් ඔය කියපේවා ටික ඔක්කොම එහෙම තියෙනවා. හරි නේද? චාමික හරි මිෂෙල් මේ අපි නවත්තමු නේ එහෙනම්. ඔව් මිෂෙල් තේරුණා මේ thank you එහෙනම් ඊළඟ එක පටන් ගමු ලෝ එක හෙට පුළුවන් වෙන්නේ නේද? ඔව් හෙට පුළුවන් වෙයි චාමික හෙට පුළුවන් වෙයි.